පිළිගන්නවා විහංග 0% අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමදෙනාම. ඉතින් අද අපි ටෝක් විත් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ලංකාවේ ඉන්න දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. Costume designer and also an international jury member of pageants and also a national director. This is none other than Dulan Deshapriya. ඉතින් අද අපි ටෝක් විත් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ දුලාන් දේශප්‍රිය. දුලාන් ගොඩක් දෙනෙක් මේ විදිහ දුලාන්ව දන්නවා. මොකද දුලාන් කියපුවම මේ ශාස්ත්‍රයේ හරියට වැඩ කරන පුද්ගලයෙක්. දුලාන් කියන්නේ නැෂනල් ඩයිරෙක්ටර් කෙනෙක් ගොඩක්ම පැජන්ට්ස් වලට. ඉතින් ඒ නිසා ලංකාවේ ඉන්න තරුණියෝ හැමදෙනාම දුලාන් එක්ක ලොකු කන්ටැක්ට් එකක් තියෙනවා ඇති. ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් වගේම නිරූපණ ශිල්පීන් වගේම මේ ශාස්ත්‍රයේ ගොඩක් දෙනෙක් දුලාන්ව හොඳ ආකාරව දන්නවා. ඉතින් දුලාන්ගේ ගොඩක් ටයිටල්ස් තියෙනවා. ඒ කියන්නේ දුලාන් කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් වෙනවා වෙලාවකට ඩයිරෙක්ටර් කෙනෙක් වෙනවා, තවත් වෙලාවකට ජූරි මෙම්බර් කෙනෙක් වෙනවා, and තවත් වෙලාවකට අපි දන්නවා in the history you were an announcer. එතකොට මේ ඔක්කොමත් එක්ක ගොඩක් කට්ටිය දුලාන්ව අඳුරනවා. හැබැයි දුලාන් ලංකාවේ පිරිසක් ඉන්න පුළුවන් දුලාන්ව තවම දන්නේ නැති. ඉතින් ඒ දන්න නොදන්න හැමෝටම දැනගන්න මම කැමතියි දුලාන්ගෙන් අහන්න දුලාන් දේශප්‍රිය කියන්නේ කවුද කියලා. මෙහෙමයි. ඇත්තටම මම ශාස්ත්‍රයට පිවිසෙන්නේ නිවේදකයෙක් විදිහට. ඒක ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් කරා වෙන්නේ පුංචි කාලේ ඉඳන් නිවේදන ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරලා නිවේදකයෙක් විදිහට මේක YouTube channel එකක් නිසා ඔබට අවශ්‍ය නම් මාධ්‍ය සඳහන් කරන්න අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික රූපවාහිනිය හරහා තමයි නිවේදන ශාස්ත්‍රයට පිවිසෙන්නේ. ළමා පිටියේ ළමා නිවේදකයෙක් විදිහට ඉඳලා ඒ ආభాෂයත් එක්ක තමයි නිවේදකයෙක් විදිහට තමයි මේ ශාස්ත්‍රයට එන්නේ. ඊට පස්සේ තමයි මම ඔයා සඳහන් කරපු ඊළඟ ශාස්ත්‍ර වලට එන්නේ. නමුත් නිවේදකයෙක් කියලා මම මිනිස්සු අඳුනගත්තට පස්සේ මාව මිනිස්සු අඳුර ගන්න පටන් ගත්තේ නව නිර්මාණකරුවෙක් විදිහට. විශේෂයෙන්ම 2010 වර්ෂයේදී ලෝකේ පුරා පැවතිච්ච රටවල් 190ක සහභාගීත්වයෙන් පැවතිච්ච තරඟයකදී young inventor of the world title එක ගත්තේ මම රටවල් 196කින්. ඉතින් දුලාන් අපි ඒක ඉතාමත්ම අගය කොට සලකනවා වගේම ඉතාමත්ම අගය කරනවා. මොකද is a world pageant, right? World event. Yes, ඒක කියන්නේ ලෝකේ පුරා පැවතිච්ච තරඟයක් රටවල් 196 ඉන්ටෙල් ආයතනය විසින් කරේ. අදටත් ඒ තරඟය තියෙනවා. නමුත් මේ වෙනකන් දකුණු ආසියාවේ කිසිම කෙනෙක් මම ගත්ත ටයිටල් එක අරගෙන නැහැ. ඒක මම ආඩම්බරෙන් කියනවා සහ මම හිතන්නේ මම එහෙම ශාස්ත්‍රයකට සම්බන්ධයි කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් දුලාන් ගොඩක් හොඳයි. විහංග 0% අපේ YouTube නාලිකාවෙන් මේ පිළිබඳව අපිට සමාජගත කරන්න පුළුවන්, අපිට ඒ ගැන වැඩිදුර කතා කරන්න පුළුවන් ඉදිරියට. ඉතින් ඒකම දුලාන් දැන් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මට දුලාන් එක්ක. ඉතින් දුලාන් දේශප්‍රියව මම පොඩ්ඩක් මේ කූල් තැනකට අරගෙන යන්න හදන්නේ. දුලාන් මේ දවස්වල ජීවිතේ මොන වගේද ගෙවෙන්නේ? ජීවිතේ මගේ ජීවිතේ කොහොමද සරලව ගෙවෙන එකක්. ඒක අර ඒකාකාරීව ගෙවෙන්නේ නැහැ. එක දේවල් එක පොදල කාලයක සතුටින් ඉන්නවා කියලා පේනවා. මාව දැක්කම කොහොමද කාලෙ ගිල සතුටින් ඉන්නවා කියලා පේනවනේ. ඉතින් ඒක මේ හැමෝටම පොත කියන කෑම විදිහට සතුටින් ඉන්නවා වෙලා. ඉතින් මේ දවස්වල ඉතින් විශේෂ වැඩ කටයුතු නැහැ. නමුත් ඉදිරියේදී එන්න තියෙන මේ වැඩ කටයුතු සඳහා සූදානම් වෙනවා සහ පිටරට වැඩ කටයුතු සඳහා සූදානම් වෙනවා. ඉතින් මේ COVID-19 එකත් එක්ක ඉතින් පොඩ්ඩක් පසුබෑමට ලක් වුණා ශාස්ත්‍රය හැම ශාස්ත්‍රයක්ම. ඉතින් ඒවත් එක්ක ඉතින් මම අර කිව්වේ හැලහැප්පීම් ගැටුම් එක්ක ගලාගෙන යනවා ජීවිතේ ලස්සනට. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වචනම හරිම සුන්දරයි, ලස්සනයි. මොකද ගොඩක් මිනිස්සු හැම වෙලේම මේ කාර්ය බහුලයි කියනවා. ටෙන්ෂන් කියනවා, ඩිප්‍රෙෂන් කියනවා. මේ දේවල් අස්සේ ඉතින් මෙහෙම සොඳුරු මිනිස්සෙක්ව හම්බෙද්දී හරිම ලස්සන ජීවිතේ ගෙවිලා යනවා කියලා ඒ වචන වලින්ම මේවා ඇහෙන අපිට ජීවිතේ නිවෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. මොකද පුද්ගලයෙක් විදිහට තමන්ව සමාජගත කරද්දී අනෙක් මිනිස්සුන්ට හැකියාවක් වෙනවා නම් තවත් මිනිස්සෙක්ට වචනයකින් හරි සහනයක් වෙන්න, එහෙම නැත්නම් සතුටක් ඇති කරන්න, ඒක තමයි අපි මිනිස්සු විදිහට වෙන්න ඕනේ දුලාන්. ඉතින් එයාගෙන් ගත්තම දුලාන් ලස්සන සතුටු මිනිස්සෙක්. දුලාන්ගේ මූණත් එක්කම හිනාවත් එක්කම අපිට ඒ දේවල් මනාවටම බලා ගන්න පුළුවන්. ඉතින් දුලාන් නැෂනල් ඩයිරෙක්ටර් කෙනෙක් විදිහට ඔයාගේ කැලිබර් එක මොන වගේද? ඒ කියන්නේ ඔයා ලංකාවේ මොන වගේ පැජන්ට්ස් ඕගනයිස් කරන්නේ සහ ඒවට තියෙන ඉන්ටර්නැෂනල් වටිනාකම මොකක්ද? මෙහෙම කතා කරමු ඉස්සෙල්ලා මම ජාතික අධ්‍යක්ෂකවරයෙක්. මම නැෂනල් ඩයිරෙක්ටර් කෙනෙක් විදිහට ශාස්ත්‍රයට එන්නේ විශ්ව පෙරේර හරහා.
විශ්ව පෙරේරා තමයි මාව මේ ශාස්ත්‍රයට එහෙම නැත්නම් නිරූපණ ශාස්ත්‍රයට මාව පොළඹවන්නේ. එයා තමයි මට කියන්නේ ඔයාට ගමනක් තනියෙන් යන්න පුළුවන් ඔයා මේක කරන්න කියලා. ඒත් එක්කම 2018 Mr. and Miss Universe Cultural Universe Ambassador කියන කම්පිටිෂන් එකේ පැජන්ට් එකේ නැෂනල් ඩිරෙක්ටර් තනතුර මට ලැබෙනවා. ඒ කියන්නේ දුලාන් ඕක මේ මිසස් යුනිවර්ස් නැත්නම් මිස් යුනිවර්ස් කම්පිටිෂන් එකද? නෑ. අපි ඔරිජිනල් මිස් යුනිවර්ස් එක නෙවෙයි. ඒක කැටගරි කරලා තියෙනවා කල්චර් ඇන්ඩ් ටුවරිසම් කියලා. කල්චර් ඇන්ඩ් ටුවරිසම් මිස් යුනිවර්ස් ඇම්බැසඩර් කියන පැජන්ට් එකේ නැෂනල් ඩිරෙක්ටර් තමයි මම. ඉතින් ඒක ලැබෙනකොට ඇත්තට මට ඒ කාල සීමාවක් තිබෙන්නේ ලංකාවේ තරගයක් පවත්වන්න. කිසිම හේකින් මට හැකියාවක් තිබුණෙත් නැහැ. මොකද මේ මට මාසයක් දෙකක් වගේ සුළු කාලයක් තුළ තමයි ජාත්‍යන්තර තරගයට ඒ සුළු කාලයක් තියෙනකොටම තමයි මට හම්බුනේ පැජන්ට් එකට කෙනෙක්ව තෝරලා යවන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මම නොමිනේට් කරලා දෙන්නෙක් හොයවනවා මිස් කෙනෙකුයි මිස්ටර් කෙනෙකුයි. ඒ විදිහට තමයි මම නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට කැරියර් එක හදාගන්න ඉස්සෙල්ලා. ඉතින් දුලාන් දැන් දුලාන් දේශප්‍රිය කියන්නේ දැන් මේ වෙද්දි නමක් දිනාගෙන ඉන්න පුද්ගලයෙක් මේ ශාස්ත්‍රය තුළ. ඉතින් දුලාන් මට කියන්නේ මේ විහංග 0% අපේ YouTube නාලිකාවෙන් අපි නිරන්තරයෙන් මේ ශාස්ත්‍ර පිළිබඳ තියෙන ගුණාත්මක බව මේ වගේ තියෙන වටිනාකම් ගැන කතා කරන්න කැමතියි. දුලාන් එතකොට කොහොමද කෙටි කාලයක් තුළ ඒ වගේ නොමිනේෂන්ස් ගද්දී ඔබට මුහුණ දෙන්න වෙච්ච අත්දැකීම් දුෂ්කරතා සහ ඔබට මොන හරි බාධාවල් ඇති වුණාද? ඒව ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේ ශාස්ත්‍ර නිරූපණ ශාස්ත්‍රය කියන්නේ එහෙම බාධාවක් නැතුව සරලව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොමත් එකක් කරනකොට තව එක්කෙනෙක් කකුලෙන් අදින්න ඉන්නවා. ඒත් එක්කම තව එක්කෙනෙක් එක කතා කියන්න ඉන්නවා. ඇත්තටම මෑත කාලේ ඉඳන් අර ඇහිච්ච ලස්සන වචනයක් මම නම් ඒක ලස්සන විදිහට දකින අනිත් කට්ටිය කොහොමද ලිංගික අල්ලස් ගැනීම කියලා. ඒ වගේ දේවල් ඉතින් නාන ප්‍රකාර කතා තියෙනකොට තමයි මම මේ ශාස්ත්‍රීය පළවෙනි පැජන්ට් එක සඳහා දෙන්නේ නොමිනේට් කරන්න සූදානම් වෙන්නේ. මගේ මොකක් හරි වාසනාවකට 2017 මෑන්කන් තරඟාවලිය සහ Best Model of the World කියන ශ්‍රී ලාංකීය තරඟාවලියේ මම ප්‍රධාන මෝස්තර නිරූපණ ශිල්පියා විදිහට වැඩ කරලා ඉවර වුණා විතරයි මට මේ නැෂනල් ඩිරෙක්ටර් පෝස්ට් එක හම්බ වෙනකොට. එතකොට ඒ පැජන්ට් එක ලංකාවේ තිබ්බට පස්සේ මට හැකියාවක් තිබුණා මම නිරූපණ ශිල්පිනියන් එක ගැටුණා. එතකොට මගේ අයිඩියා එකක් තිබ්බා නෑ මම ලංකාව වෙනුවෙන් ලංකාවේ කල්චර් එක ලංකාවේ ටුවරිසම් ගැන කතා කරන්න පුළුවන් කෙනෙක් තමයි යවන්න ඕනේ කියන තැන ඉඳලා කෙනෙක් දිහා බලලා තමයි මම මේ තෝරා ගැනීම කරේ. අපි කියමු බලන්න කවුද යවුවේ කියලා. දෙන්නෙක් ඇව්වා. ගොඩක් කට්ටිය අඳුරන කෙනෙක්. උදාම මధుවන්ත Mr. Sri Lanka for Mr. Tourism and Cultural Universe 2018 කියලා යාවුවා. ඒත් එක්කම ශාවින්ද්‍ය අබේවික්‍රම ඇව්වා මිස් කැටගරි එකට ඒකම. ඒ දෙන ටයිටල්ස් වින් කරාද? උදාම් මధుවන්ත ටයිටල්ස් වින් කරා. එයා මුළු තරගාවලියේම රටවල් 31කින් 4 වෙනියා බවට පත් වුණා. බෙස්ට් නැෂනල් කස්ටියම් එක ටැලන්ට් එක කියන දෙකත් එයා වින් කරා. ඒත් එක්කම ශාවින්දි කන්චරැලිටි කියන මිස් කන්චරැලිටි කියන සබ්ටයිටල් එක වින් කරා. ඉතින් ඔබට සතුටු ඇති ඒ ආකාරයෙන් ඔබගේ පළවෙනි නැෂනල් ඩයිරෙක්ටර් විදිහට වැඩ කරපු අයිටම්ස් වල ජයග්‍රහණ ලබා ගැනීම. අනිවාර්යයෙන්ම මොකද දැන් අපි කොච්චර කොහොම වෙලාත් අපි ගියාට අපිව රටක් විදිහට තමයි එතන නියෝජනය වෙන්නේ. මම හෝ වේවා මාත් එක්ක යන කම්පිටිටර් හෝ වේවා රටක් විදිහට තමයි නියෝජනය වෙන්නේ. කවුරුත් කතා කරන්නේ නැහැ දුලාන් උදාම ශාවින්දි කියලා නමකින් කතා කරන්නේ නැහැ. මිස් ශ්‍රී ලංකා නැෂනල් ඩිරෙක්ටර්. ඒ නමින් තමයි කතා කරන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ රටේ ගෞරවය ආරක්ෂා කරන්න රට වෙනුවෙන් අපි ඇවිල්ලා ඉන්නේ කියන එක. අපිට කතා හදන මිනිස්සු පිටින් දෙයක් නොබල කතා හදන මිනිස්සු ඒක ගැන දන්නේ නැහැ. අපි රිප්‍රසන්ට් කරන්නේ රටක්. අපි නියෝජනය කරන්නේ රටක්. ඒ රට මම දන්නේ ඇත්තටම මට පළවෙනි තරගාවලියට ගියාම මට දුක හිතුණා. මොකද මම යනකොට වෙන රටවල් වල කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා හිටියේ. මම හිතන්නේ එක කණ්ඩායමකට 10 දෙනෙක් විතර එකතු වෙලා හිටියා. එතකොට අපිට වීසා ගන්න ප්‍රශ්න ආවා. ටිකට් එක දාගන්න ඊට පස්සේ ප්‍රශ්න ආවා. දවසක් වගේ කාලයක් ඇතුළත මම ටිකට් එක දාගත්තේ මගේ ෆස්ට් ඉවෙන්ට් එකේ ළමයින්ට ඒ වගේ ප්‍රශ්න ආවා. ඉතින් අර
අවසාන මොහොතේ කොහොම හරි අපි 3 දෙනෙක් විතරක් අපිට යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ වෙලාවේ අපි 4th place කියලා ලංකාවේ ෆ්ලෑග් එක පිටිපස්සේ යනකොට අත්පුඩියක් ගහන්නවත් කෙනෙක් හිටියේ නැහැ. ඉතින් අපි ඒ ගැන සතුටු වුණා වගේම දුක් වුණා ඒ වෙලාවේ. හැබැයි අපි නියෝජනය කරේ රටට අපි දෙයක් ගෙනාවා. දුලන් එහෙමයි ෆ්ලැග් එක එතනම හොයනවා කියලා කියන්නම ඒක අනිවාර්යයෙන්ම එක සමස්ත අපේ රාජ්‍යම නියෝජනය වෙනවා. හුදකලා වෙලා නැහැ කිසිවිටකවත්. අනිවාර්යයෙන්ම ඒ ටයිටල් එක වින් කරා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම අපේ හිස්ටරි එකට එකතු වෙනවා. ඒ අදාළ පැජන්ට් එකේ ඔබ සඳහන් කරපු විදිහට මිස් යුනිවර්ස් what do you call that? tourism and cultural. දැන් පැජන්ට් එක ගත්තොත් මේකේ ඒ අවුරුද්ද ඒ ටයිටල් එක අපේ වින කියන දේ so no one can change that, right? ඉතින් එතකොට ඔබ සඳහන් කරාට isolated වුණා කියලා හුදකලා වුණා කියලා. නමුත් ඔබ ඉන්නේ ජයග්‍රහණයත් සමග. ඉතින් ඒ නිසා මේ විදිහට මේ දේවල් වලට මුහුණ දීමම ඔබට තවත් අභියෝගයක් වෙන්නේ නැති, අත්දැකීමක් වෙන්නේ නැති, ඉදිරි ගමනට තවත් ශක්තියක් එකතු වෙන්නේ නැති අනිවාර්යයෙන්ම. ඉදිරි ගමනට ශක්තියක් වුණා කියන්නේ මම 2018න් පස්සේ සංවිධානය කරපු හැම තරගාවලියකටම ළමයෙක් යවනකොට මම දන්නා යවන්න ඕන ප්‍රොසීඩියර් එක මොකද්ද, යවන්න ඕන ක්‍රමය මොකද්ද, වීසා ඇප්ලයි කරන්න ඕනේ කොහොමද, ඒ දේවල් මම ඔක්කොම දැනගෙන හිටියා. නමුත් අවාසනාවට කරුණක් ලංකාවේ තාම පැජන්ට් වලට නිසි තැනක් ලැබිලා නැහැ. ඇත්තටම මම දන්නේ අපි ඒ ගැන අර ගෞරවයෙන් කතා කරනවා. මිසිස් වර්ල්ඩ් අපි වින් කරා චන්දිමාල් ජයසිංහගේ නැෂනල් ඩිරෙක්ටර් පෝස්ට් එකේ යටතේ. ඉතින් ඒ ගැන අපි කතා කරන්න ඕනේ. ඊට පස්සේ පැජන්ට් වලට තැනක් ලැබුණා. ඒ ලැබිච්ච තැනත් එක්ක මම හිතනවා දැන් මගෙන් පස්සේ හරි ශේෂ්ත්‍රට එන කෙනෙක්ට නැත්නම් මගෙන් පස්සේ මම නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ශේෂ්ත්‍රයෙන් අය වුණත් මම ජූරි මෙම්බර් කෙනෙක් විදිහට කියන එක මම මැරෙනකම්ම තියෙයි ඒක. මට සංවිධානය කරන හැම තරගකින්ම ජජ් කෙනෙක් විදිහට මට අඬගහයි. ඉතින් ඒ වුණාට මම ඉදිරියට එන නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක්ට හෝ වේවා මම කියන්නේ කරන දේ හරියට කරන්න. තමන්ට පුළුවන් උපරිමේ කරන්න දේවල් තියෙනවා, ඉගෙන ගන්න දේවල් පිටරටත් එක්ක ගනුදෙනු කරනකොට ඒ වගේ හැදෙන්න දේවල් තියෙනවා. ළමයෙක් එක්කන් ගියාම විශේෂයෙන්ම කියන්න ඕනේ ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් හෝ වේවා තනි කරන්න එපා. කොයිම වෙලාවකවත් ඒ ළමයා හුදකලා වෙනවා, රටක් විදිහට හුදකලා වෙන්නේ. ඉතින් මම ඒ පුංචි ඉල්ලීම ජාතික අධ්‍යක්ෂකවරුන් හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම නරඹනවා නම් ඒ අදාළ අංශයේ කවුරු හරි අනිවාර්යයෙන්ම මේ පිළිබඳව පුංචි හරි අවබෝධයක් අනිවාර්යයෙන්ම ඔවුන් එකතු කරගන්නේ මේ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන්. ඉතින් දුලන් දැන් ලංකාව ගත්තාම දැන් මේ බියුටි පැජන්ට් සමහර පුද්ගලයන් ඒ කියන්නේ මා සඳහන් කරන්නේ ඔබ වැනි ගුණාත්මක බව රැක ගැනීමෙන් වෙහෙසිලා වැඩ කරන්න හදන පුද්ගලයෝ ගැන නෙමෙයි. ගොඩක් දැන් පැජන්ට්ස් අර ඔහේ පැජන්ට්ස් කරගෙන යන ගතේකුත් සමහර වෙලාවට දකින්න ලැබිලා දෙනවා ලංකාවේ. ඒ කියන්නේ මේ නැෂනල් ඩයිරෙක්ටර් කියන දේ නිකන් සල්ලි වලට අරගෙන වගේ. ඒ කියන්නේ මේ දේවල් මිනිස්සු ගොඩක් කතා වෙන දේවල්, කතාබහට ලක් වෙන දේවල්. ඉතින් ශේෂ්ත්‍රයේ ඉන්න මේ ඉන්ටර්නැෂනල් මාකට් එකකින් වින් කරපු කෙනෙක් විදිහට ඔබට මොන වගේ පැහැදීමක්ද, මොන වගේ පැහැදිලි කිරීමක්ද තියෙන්නේ ඒ සම්බන්ධයෙන්? ඒ කියන්නේ මේ පැජන්ට්ස් වල ගුණාත්මක බව සහ ඔබ කොහොමද මේක ගුණාත්මක පැජන්ට් එකක් කියන දේ වර්ගීකරණය කරලා කරන්නේ? අපි දැන් කතා කරත් ඇත්තටම දෙයක් ගුණාත්මකයි කියන්න පුළුවන් සාධක නැහැ. මේ විදිහට මේක ගුණාත්මක විය යුතුයි කියන්න පෙන්වන්න උදාහරණයක් නැහැ. නායක නැහැ. ඇත්තටම ලංකාවේ මේක මෙහෙමයි කියලා පෙන්වන්න උදාහරණයක් නැහැ ලංකාවේ. හැබැයි අර සමහර මම කියන්නේ හැම නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක්ම කියලා නම් වශයෙන් ප්‍රසිද්ධියේ කියවෙන නම් ගත්තොත් ඒ නම් වශයෙන් කියවෙන සමහර කට්ටියට එක බලපෑමුත් එක්ක තමන්ගේ පැජන්ට් එක හරියාකාරව කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. මොකද ස්පොන්සර් කෙනෙක් ගත්තහම ස්පොන්සර්ගෙන් එන රික්වෙස්ට් අනන්තයි අප්‍රමාණයි. ඒ දේවල් ඉටු කරන්න අනිවාර්යෙන් ජාතික අධ්‍යක්ෂකවරේ කැප වෙලා ඉන්න ඕනේ. නමුත් අපි එන ස්පොන්සර්ෂිප් එක නැති කරගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයා අපෙන් ඉල්ලන අපිට කරන රික්වෙස්ට් එක අනුව. ඉතින් ඇත්තටම ස්පොන්සර් එකක් දෙනවා නම් ලොකු දේවල් නෙමෙයි. තමන් ආයතනයක් හෝ වේවා, තමන් පුද්ගලයෙක් හෝ වේවා, තමන්ම කැපී පෙනෙන අයවරින් ස්පොන්සර් එකක් දෙන්න කියලා ඉල්ලනවා. මොකද අනවශ්‍ය දේවල් වලට එන්න එපා, අනවශ්‍ය දේවල් ඉල්ලීම් කරන්න එපා. ස්පොන්සර් කෙනෙක් කියන්නේ ඇත්තටම වැදගත් කෙනෙක්. පැජන්ට් එකක හෝ වේවා, මොනවා හරි ඉවෙන්ට් එකක හෝ වේවා
ඒකයි මං හිතන්නේ ගොඩාක් පසුබෑමට ලක්වීමේ ප්‍රධානම හේතුව තමයි ස්පොන්සර්ෂිප්ස් ලබා ගැනීමේ ප්‍රශ්නය. සහ ලංකාවට මං හිතන්නේ ජාතික මට්ටමින් හෝ වේවා රාජ්‍ය අනුග්‍රහයක් කිසිම වෙලාවක පැජන්ට් එකකට ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් ලැබෙන්නේ ඇත්තටම අපි ගෙනියන හැම මන් දන්නේ අනිත් කට්ටිය කරනවද නැද්ද කියලා අපි ගෙනියන හැම කෙනාම ඇම්බැසඩර් කෙනෙක් විදිහට අපේ ටුවරිස්ට් බෝඩ් එක අපි රෙජිස්ටර් කරන්න ඕනේ. ඒ රෙජිස්ටර් කරාන් පස්සේ තමයි අපිට වගවීමක් නැත්නම් වගකීමක් කරන්නේ ඉන්ටර්නැෂනලි. ඒ දේවල් කරනවද නැද්ද දන්නේ මගේ කට්ටිය නම් මම ගොඩක් වෙලාවට නොමිනේට් කරපු ගමන්ම මම යාළුව රෙජිස්ටර් කරනවා. මම කියන්නේ එහෙම රෙජිස්ටර් කරන්න රෙජිස්ටර් කරාට පස්සේ අනිවාර්යෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා අපිට වීසා එකක් හොගන්න ප්‍රමුඛ ස්ථානය ලැබෙනවා. ඒ කියන්නේ දුලාන් දේශප්‍රිය කියන්නේ මේ නැෂනල් ඩයිරෙක්ටර් කියන තමන්ගේ තියෙන පෝස්ට් එක හරියට මේකේ තියෙන මේ වගකීම් මාලාව සිළුම් දේම පිළිබඳව අධ්‍යයනය කරලා හරියට මේ දේ ගැන දැනගෙන මේක කරන්න ඕන ගුණාත්මක පදනම මේකේ තියෙන නිර්ණායක ඔබ විසින් හිතන සහ ඔබ මේ ශාස්ත්‍රයේ මේ තාක් දුරට අරගෙන යන නිර්ණායක මැච් කරලා ඒ දේවල් වල තියෙන ගුණාත්මක භාවය ප්‍රගුණ කරලා ඉස්සරහට අරගෙන යන චරිතයක්. ඉතින් ඒ නිසා දුලන්ට ආරාධනා කරන්න පුළුවන් ශාස්ත්‍රයේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පිනියන්ට ඔබත් සමග ඉදිරියට අත්වල බැඳ ගන්න සහ එකතු වෙන්න කියලා. අනිවාර්යයෙන්ම මාත් සමග විතරක් නෙවෙයි මම කියනවා මේ ජාතික අධ්‍යක්ෂකවරු රාශියක් ඉන්නවා. එකිනෙකට වෙනස් පැජන්ට් කරන කට්ටිය ඉන්නවා. ඉතින් එක්කෙනෙක් ගාව මං ගාව හොඳ පැජන්ට් එක තියෙනවා මං ගාව හොඳ පැජන්ට් එක තියෙනවා කියලා කැටගරි කරන්න බෑ කොයිම වෙලාවකවත්. පැජන්ට් එකක උත්සාහත් භාවයට දෙන්නේ අපි පැජන්ට් එකට ඉදිරිපත් වන විදිහ සහ පැජන්ට් එක ඇතුලේ අපි කොහොමද රන් වෙන්නේ කියන එක මත විතරමයි. අපි බලන්නේ රටක් විදිහට ජජ් බෝඩ් එකේ ඉඳගත්තම රටක් විදිහට මේ කෙනා එම කම්පිටිටර් කොහොමද රටක් විදිහට එයා රට නියෝජනය කරන්න කියන එක විතරමයි බලන්නේ. ඉතින් ඒකින්ද ඉතින් මම ආරාධනා කරනවා ශේෂ්ත්‍රයට එන්න කැමති කට්ටිය හැදෑරීමකින් තොර වෙන්න එපා. මනා හැදෑරීමක් කරලා ශේෂ්ත්‍රයට එන්න. ජාතික අධ්‍යක්ෂකවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් යාළුවත් එක්ක වැඩ කටයුතු කරන්න පුළුවන් ඉදිරියට. ඉතින් දුලන් ටෝක් විත් එපිසෝඩ්ස් වලද මගේ ටෝක් ෂෝ එකේ මම අහන කොමන් ක්වෙස්චන් එකක් තියෙනවා. ඉතින් මම දැන් සූදානම් වෙන්නේ දුලන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්න. දුලන් ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ගැන දුලන් දේශප්‍රියට තියෙන්නේ පොසිටිව් ඉමේජ් එකක්ද එහෙම නැත්නම් නෙගටිව් ඉමේජ් එකක්ද? නෙගටිව් ෆීලිං එකක්ද? ඉතින් අද අපි ටෝක් විත් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ දුලන් දේශප්‍රිය. දුලන් ගොඩක් දෙනෙක් මේ විදිහ දුලන්ව දන්නවා. මොකද දුලන් කියපුවම මේ ශාස්ත්‍රයේ හරියට වැඩ කරන පුද්ගලයෙක්. දුලන් කියන්නේ නැෂනල් ඩයිරෙක්ටර් කෙනෙක් ගොඩක්ම පැජන්ට්ස් වලට. ඉතින් ඒ නිසා ලංකාවේ ඉන්න තරුණියෝ මේ හැමදේම දුලන් එක්ක ලොකු කන්ටැක්ට් එකක් තියෙනවා ඇති. ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් වගේම නිරූපණ ශිල්පීන් වගේම මේ ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක් දුලන්ව හොඳ ආකාරව දන්නවා. ඉතින් දුලාන්ගේ ගොඩක් ටයිටල්ස් තියෙනවා. ඒ කියන්නේ දුලාන් කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් වෙනවා වෙලාවකට ඩයිරෙක්ටර් කෙනෙක් වෙනවා, තවත් වෙලාවකට ජූරි මෙම්බර් කෙනෙක් වෙනවා, and තවත් වෙලාවකට අපි දන්නවා in the history you were an announcer. එතකොට මේ ඔක්කොමත් එක්ක ගොඩක් කට්ටිය දුලාන්ව අඳුරනවා. හැබැයි දුලාන් ලංකාවේ පිරිසක් ඉන්න පුළුවන් දුලාන්ව තවම දන්නේ නැති. ඉතින් ඒ දන්න නොදන්න හැමෝටම දැනගන්න මම කැමතියි දුලාන්ගෙන් අහන්න දුලාන් දේශප්‍රිය කියන්නේ කවුද කියලා. මෙහෙමයි. ඇත්තටම මම ශාස්ත්‍රයට පිවිසෙන්නේ නිවේදකයෙක් විදිහට. ඒක ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් කරා වෙන්නේ පුංචි කාලේ ඉඳන් නිවේදන ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරලා නිවේදකයෙක් විදිහට මේක YouTube channel එකක් නිසා ඔබට අවශ්‍ය නම් මාධ්‍ය සඳහන් කරන්න අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික රූපවාහිනිය හරහා තමයි නිවේදන ශාස්ත්‍රයට පිවිසෙන්නේ ළමා පිටියේ ළමා නිවේදකයෙක් විදිහට ඉඳලා ඒ ආభాෂයත් එක්ක තමයි නිවේදකයෙක් විදිහට තමයි මේ ශාස්ත්‍රයට එන්නේ. ඊට පස්සේ තමයි මම ඔයා සඳහන් කරපු ඊළඟ ශාස්ත්‍ර වලට එන්නේ. නමුත් නිවේදකයෙක් කියලා මම මිනිස්සු අඳුනගත්තට පස්සේ මාව මිනිස්සු අඳුර ගන්න පටන් ගත්තේ නව නිර්මාණකරුවෙක් විදිහට. විශේෂයෙන්ම 2010 වර්ෂයේදී ලෝකෙ පුරා පැවතිච්ච රටවල් 190ක සහභාගීත්වයෙන් පැවතිච්ච තරඟයකදී young inventor of the world title එක ගත්තේ මම රටවල් 196කින්. ඉතින් දුලාන් අපි ඒක ඉතාමත්ම අගය කොට සලකනවා වගේම ඉතාමත්ම අගය කරනවා. මොකද is a world pageant right? World event.
yes ඒක කියන්නේ ලංකාව ලෝකේ පුරා පැවතිච්ච තරංගයක් රටවල් 190යි ඉන්ටෙල් ආයතනය විසින් කරේ. අදටත් ඒ තරංගය තියෙනවා. නමුත් මේ වෙනකන් දකුණු ආසියාවේ කිසිම කෙනෙක් මම ගත්ත ටයිටල් එක අරගෙන නැහැ. ඒක මම ආඩම්බරෙන් කියනවා සහ මම හිතන්නේ මම එහෙම ශේෂ්ත්‍රයකට සම්බන්ධයි කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් දුලන් ගොඩක් හොඳයි. වියන්ගේ 0% අපේ YouTube නාලිකාවෙන් මේ පිළිබඳව අපිට සමාජගත කරන්න පුළුවන්. අපිට ඒ ගැන වැඩිදුර කතා කරන්න පුළුවන් ඉදිරියට. ඉතින් ඒකම දුලන් දැන් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අපිට දුලන් එක්ක. ඉතින් දුලන් දේශප්‍රියව මම පොඩ්ඩක් මේ කූල් තැනකට අරගෙන යන්න හදන්නේ. දුලන් මේ දවස්වල ජීවිතේ මොන වගේද ගෙවෙන්නේ? ජීවිතේ මගේ ජීවිතේ කොහොමද සරලව ගෙවෙන එකක් ඒක අර ඒකාකාරීව ගෙවෙන්නේ නැහැ එක දේවල් එක පොතල කාලයක සතුටින් ඉන්නවා කියලා තේරෙනවා. මාව දැක්කම කොහොමද කාලා ගිහලා සතුටින් ඉන්නවා කියලා තේරෙන්නේ. ඉතින් ඒක මේ හැමෝටම පොත කියන කැන්ඩිඩේට් සතුටින් ඉන්නවා වෙලා. ඉතින් මේ දවස්වල ඉතින් විශේෂ වැඩ කටයුතු නැහැ. නමුත් ඉදිරියේදී එන්න තියෙන මේ වැඩ කටයුතු සඳහා සූදානම් වෙනවා සහ පිටරට වැඩ කටයුතු සඳහා සූදානම් වෙනවා. ඉතින් මේ COVID-19 එකත් එක්ක ඉතින් පොඩ්ඩක් පසුබෑමට ලක් වුණා ශේෂ්ත්‍රය හැම ශේෂ්ත්‍රයක්ම. ඉතින් ඒවත් එක්ක ඉතින් මම අර කිව්වේ හැලහැප්පීම් ගැටුම් එක්ක ගලාගෙන යනවා ජීවිතේ ලස්සනට. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වචනම හරිම සුන්දරයි ලස්සනයි. මොකද ගොඩක් මිනිස්සු හැම වෙලේම මේ කාර්ය බහුලයි කියනවා. ටෙන්ෂන් කියනවා, ඩිප්‍රෙෂන් කියනවා. මේ දේවල් අස්සේ ඉතින් මෙහෙම සොඳුරු මිනිස්සෙක්ව හම්බෙද්දී හරිම ලස්සන ජීවිතේ ගෙවිලා යනවා කියලා ඒ වචන වලින්ම මේවා ඇහෙන අපිට ජීවිතේ නිවෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. මොකද පුද්ගලයෙක් විදිහට තමන්ව සමාජගත කරද්දී අනෙක් මිනිස්සුන්ට හැකියාවක් වෙනවා නම් තවත් මිනිස්සෙක්ට වචනයකින් හරි සහනයක් වෙන්න එහෙම නැත්නම් සතුටක් ඇති කරන්න ඒක තමයි අපි මිනිස්සු විදිහට වෙන්න ඕනේ දුලන්. ඉතින් එයාගෙන් ගත්තම දුලන් ලස්සන සතුටු මිනිස්සෙක්. දුලන්ගේ මූණත් එක්කම හිනාවත් එක්කම අපිට ඒ දවල් මනාවටම බලා ගන්න පුළුවන්. ඉතින් දුලන් නැෂනල් ඩයරෙක්ටර් කෙනෙක් විදිහට ඔයාගේ කැලිබර් එක මොන වගේද? ඒ කියන්නේ ඔයා ලංකාවේ මොන වගේ ප්‍රොජෙක්ට්ස් ඕගනයිස් කරන්නේ සහ ඒවට තියෙන ඉන්ටර්නැෂනල් වටිනාකම මොකක්ද? මෙහෙම කතා කරමු ඉස්සෙල්ලා මම ජාතික අධ්‍යක්ෂකවරයෙක් මම නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ශේෂ්ත්‍රයට එන්නේ විශ්ව පෙරේරා හරහා. විශ්ව පෙරේරා තමයි මාව මේ ශේෂ්ත්‍රයට එහෙම නැත්නම් නිරූපණ ශේෂ්ත්‍රයට මාව කොළඹවන්නේ. එයා තමයි මට කියන්නේ ඔයාට ගමනක් තනියෙන් යන්න පුළුවන් ඔයා මේක කරන්න කියලා. ඒත් එක්කම 2018 Mr. and Miss Universe Cultural Universe Ambassador කියන කම්පිටිෂන් එකේ පැජන්ට් එකේ නැෂනල් ඩිරෙක්ටර් තනතුර මට ලැබෙනවා. ඒ කියන්නේ දුලන් ඕක මේ Mrs. Universe නැත්නම් Miss Universe කම්පිටිෂන් එකද? නෑ. කියන්නේ අපි ඔරිජිනල් Miss Universe එක නෙවෙයි. ඒක කැටගරි කරලා තියෙනවා Culture and Tourism කියලා. Culture and Tourism Miss Universe Ambassador කියන පැජන්ට් එකේ නැෂනල් ඩිරෙක්ටර් තමයි මම. ඉතින් ඒක ලැබෙනකොට ඇත්තටම මට ඒ කාල සීමාවක් තිබෙන්නේ ලංකාවේ තරඟයක් පවත්වන්න. කිසිම හේකින් මට හැකියාවක් තිබුණෙත් නැහැ. මොකද මේ මට මාසයක් දෙකක් වගේ සුළු කාලයක් තුළ තමයි ජාත්‍යන්තර තරඟයට ඒ සුළු කාලයක් තියෙනකොටම තමයි මට හම්බුනේ පැජන්ට් එකට කෙනෙක්ව තෝරලා යවන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මම නොමිනේට් කරලා දෙන්නෙක්ව යවනවා මිස් කෙනෙකුයි මිස්ටර් කෙනෙකුයි. ඒ විදිහට තමයි මම නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට කැරියර් එක හදාගන්න ඉස්සෙල්ලා. ඉතින් දුලන් දැන් දුලන් දේශප්‍රිය කියන්නේ දැන් මේ වෙද්දි නමක් දිනාගෙන ඉන්න පුද්ගලයෙක් මේ ශාස්ත්‍රය තුල. ඉතින් දුලන් මට කියන්නේ මේ විහංග 0% අපේ YouTube නාලිකාවෙන් අපි නිරන්තරයෙන් මේ ශාස්ත්‍ර පිළිබඳ තියෙන ගුණාත්මක බව මේ වගේ තියෙන වටිනාකම් ගැන කතා කරන්න කැමතියි. දුලන් එතකොට කොහොමද කෙටි කාලයක් තුළ ඒ වගේ නොමිනේෂන්ස් ගද්දී ඔබට මුහුණ දෙන්න වෙච්ච අත්දැකීම් දුෂ්කරතා සහ ඔබට මොන හරි බාධාවල් ඇති වුණාද? ඒව ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේ ශේෂ්ත්‍ර නිරූපණ ශේෂ්ත්‍රය කියන්නේ එහෙම බාධාවක් නැතුව සරලව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොමත් එකක් කරනකොට තව එක්කෙනෙක් කකුලෙන් අදින්න ඉන්නවා. ඒත් එක්කම තව එක්කෙනෙක් එක කතා කියන්න ඉන්නවා. ඇත්තටම මෑත කාලේ ඉන්නම අර ඇහිච්ච ලස්සන වචනයක් මම නම් ඒක ලස්සන විදිහට දකින අනිත් කට්ටිය කොහොමද ලිංගික අල්ලස් ගැනීම කියලා. ඒ වගේ දේවල් ඉතින් নানা ප්‍රකාර කතා තියෙනකොට තමයි මම මේ ශාස්ත්‍රීය පළවෙනි පැජන්ට් එක සඳහා දෙන්නේ නොමිනේට් කරන්න සූදානම් වෙන්නේ. මගේ මොකක් හරි වාසනාවකට 2017 මෑන්හන් තරඟාවලිය සහ
best model of the world කියන ශ්‍රී ලාංකීය තරගාවලියේ මම ප්‍රධාන මෝස්තර නිරූපණ ශිල්පියා විදිහට වැඩ කරලා ඉවර වුණා විතරයි මට මේ නැෂනල් ඩිරෙක්ටර් පෝස්ට් එක හම්බ වෙනකොට. එතකොට ඒ පැජන්ට් එක ලංකාවේ තිබ්බට පස්සේ මට හැකියාවක් තිබුණා මම නිරූපණ ශිල්පිනියන් එක ගැටුණා. එතකොට මගේ අයිඩියා එකක් තිබ්බා නෑ මම ලංකාව වෙනුවෙන් ලංකාවේ කල්චර් එක ලංකාවේ ටුවරිසම් ගැන කතා කරන්න පුළුවන් කෙනෙක් තමයි යවන්න ඕනේ කියන තැන ඉඳලා කෙනෙක් දිහා බලලා තමයි මම මේ තෝරා ගැනීම කරේ. අපි කියමු බලන්න කවුද යවුවේ කියලා. දෙන්නෙක් ඇව්වා. ගොඩක් කට්ටිය අඳුරන කෙනෙක්. උදාම මధుවන්ත Mr. Sri Lanka for Mr. Tourism and Cultural Universe 2018 කියලා යාවෙව්වා. ඒත් එක්කම ශාවින්ද්‍යා බේවික්‍රම ඇව්වා මිස් කැටගරි එකට ඒකම. ඒ දෙන ටයිටල්ස් වින් කරාද? උදාම් මధుවන්ත ටයිටල්ස් වින් කරා. එයා මුළු තරගාවලියේම රටවල් 31කින් 4 වෙනියා බවට පත් වුණා. බෙස්ට් නැෂනල් කස්ටියම් එක ටැලන්ට් එක කියන දෙකත් එයා වින් කරා. ඒත් එක්කම ශාවින්දි කන්චරැලිටි කියන මිස් කන්චරැලිටි කියන සබ්ටයිටල් එක වින් කරා. ඉතින් ඔබට සතුටු ඇති ඒ ආකාරයෙන් ඔබගේ පළවෙනි නැෂනල් ඩයිරෙක්ටර් විදිහට වැඩ කරපු අයිටම්ස් වල ජයග්‍රහණ ලබා ගැනීම. අනිවාර්යයෙන්ම මොකද දැන් අපි කොච්චර කොහොම වෙලාත් අපි ගියාට අපිව රටක් විදිහට තමයි එතන නියෝජනය වෙන්නේ. මම හෝ වේවා මාත් එක්ක යන කම්පිටිටර් හෝ වේවා රටක් විදිහට තමයි නියෝජනය වෙන්නේ. කවුරුත් කතා කරන්නේ නැහැ දුලාන් උදාම ශාවින්දි කියලා නමකින් කතා කරන්නේ නැහැ. මිස්ටර් ශ්‍රී ලංකා නැෂනල් ඩිරෙක්ටර්. ඒ නමින් තමයි කතා කරන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ රටේ ගෞරවය ආරක්ෂා කරන්න රට වෙනුවෙන් අපි ඇවිල්ලා ඉන්නේ කියන එක. අපිට කතා හදන මිනිස්සු පිටින් දෙයක් නොබල කතා හදන මිනිස්සු ඒ ගැන දන්නේ නැහැ. අපි රිප්‍රසන්ට් කරන්නේ රටක්. අපි නියෝජනය කරන්නේ රටක්. ඒ රට මම දන්නේ ඇත්තටම මට පළවෙනි තරගාවලියට ගියාම මට දුක හිතුණා. මොකද මම යනකොට වෙන රටවල් වල කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා හිටියේ. මම හිතන්නේ එක කණ්ඩායමකට 10 දෙනෙක් විතර එකතු වෙලා හිටියා. එතකොට අපිට වීසා ගන්න ප්‍රශ්න ආවා. ටිකට් එක දාගන්න ඊට පස්සේ ප්‍රශ්න ආවා. දවසක් වගේ කාලයක් ඇතුළත මම ටිකට් එක දාගත්තේ මගේ ෆස්ට් ඉවෙන්ට් එකේ ළමයින්ට ඒ වගේ ප්‍රශ්න ආවා. ඉතින් අර අවසාන මොහොතේ කොහොම හරි අපි 3 දෙනෙක් විතරක් අපිට යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ වෙලාවේ අපි 4th place කියලා ලංකාවේ ෆ්ලෑග් එක පිටිපස්සේ යනකොට අත්පුඩියක් ගහන්නවත් කෙනෙක් හිටියේ නැහැ. ඉතින් අපි ඒ ගැන සතුටු වුණා වගේම දුක් වුණා ඒ වෙලාවේ. හැබැයි අපි නියෝජනය කරේ රටට අපි දෙයක් ගෙනාවා. දුලන් තමයි ෆ්ලැග් එක එතනම ඔයසනවා කියලා කියන්නම ඒක අනිවාර්යයෙන්ම එක සමස්ත අපේ රාජ්‍යම නියෝජනය වෙනවා. හුදකලා වෙලා නැහැ කිසිවිටකවත්. අනිවාර්යයෙන්ම ඒ ටයිටල් එක වින් කරා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම අපේ හිස්ටරි එකට එකතු වෙනවා. ඒ අදාළ පැජන්ට් එකේ ඔබ සඳහන් කරපු විදිහට මිස් යුනිවර්ස් what do you call that? Tourism and cultural. දැන් පැජන්ට් එක ගත්තොත් මේකේ ඒ අවුරුද්ද ඒ ටයිටල් එක අපේ වින කියන දේ so no one can change that, right? ඉතින් එතකොට ඔබ සඳහන් කරාට isolated වුණා කියලා හුදකලා වුණා කියලා. නමුත් ඔබ ඉන්නේ ජයග්‍රහණයත් සමග. ඉතින් ඒ නිසා මේ විදිහට මේ දේවල් වලට මුහුණ දීමම ඔබට තවත් අභියෝගයක් වෙන්නේ නැති, අත්දැකීමක් වෙන්නේ නැති, ඉදිරි ගමනට තවත් ශක්තියක් එකතු වෙන්නේ නැති අනිවාර්යයෙන්ම. ඉදිරි ගමනට ශක්තියක් වුණා කියන්නේ මම 2018න් පස්සේ සංවිධානය කරපු හැම තරගාවලියකටම ළමයෙක් යවනකොට මම දන්නා යවන්න ඕන ප්‍රොසීඩර් එක මොකද්ද, යවන්න ඕන ක්‍රමය මොකද්ද, වීසා ඇප්ලයි කරන්න ඕනේ කොහොමද, ඒ දේවල් මම ඔක්කොම දැනගෙන හිටියා. නමුත් අවාසනාවට කරුණක් ලංකාවේ තාම පැජන්ට් වලට නිසි තැනක් ලැබිලා නැහැ. ඇත්තටම මම දන්නේ අපි ඒ ගැන අර ගෞරවයෙන් කතා කරනවා. මිසිස් වර්ල්ඩ් අපි වින් කරා චන්දිමාල් ජයසිංහගේ නැෂනල් ඩිරෙක්ටර් පෝස්ට් එක යටතේ. ඉතින් ඒ ගැන අපි කතා කරන්න ඕනේ. ඊට පස්සේ පැජන්ට් වලට තැනක් ලැබුණා. ඒ ලැබිච්ච තැනත් එක්ක මම හිතනවා දැන් මගෙන් පස්සේ හරි ශේෂ්ත්‍රට එන කෙනෙක්ට නැත්නම් මගෙන් පස්සේ මම නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ශේෂ්ත්‍රයෙන් අයින් වුණත් මම ජූරි මෙම්බර් කෙනෙක් විදිහට කියන එක මම මැරෙනකම්ම තියෙයි ඒක. මට සංවිධානය කරන හැම තරගකින්ම ජජ් කෙනෙක් විදිහට මට අඬගහයි. ඉතින් ඒ වුණාට මම ඉදිරියට එන නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක්ට හෝ වේවා මම කියන්නේ කරන දේ හරියට කරන්න. තමන්ට පුළුවන් උපරිමේ කරන්න දේවල් තියෙනවා, ඉගෙන ගන්න දේවල් පිටරටත් එක්ක ගනුදෙනු කරනකොට ඒ වගේ හැදෙන්න දේවල් තියෙනවා. ළමයෙක් එක්කන් ගියාම විශේෂයෙන්ම කියන්න ඕනේ ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් හෝ වේවා තනි කරන්න එපා කොයිම වෙලාවකවත්. ඒ ළමයා හුදකලා වෙනවා, රටක් විදිහට හුදකලා වෙන්නේ.
ඉතින් මම ඒ පුංචි ඉල්ලීම ජාතික අධ්‍යක්ෂකවරුන් හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම නරඹනවා නම් ඒ අදාළ අංශයේ කවුරු හරි අනිවාර්යයෙන්ම මේ පිළිබඳව පුංචි හරි අවබෝධයක් අනිවාර්යයෙන්ම ඔවුන් එකතු කරගන්නේ මේ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන්. ඉතින් දුලන් දැන් ලංකාව ගත්තාම දැන් මේ බියුටි පැජන්ට් සමහර පුද්ගලයන් ඒ කියන්නේ මා සඳහන් කරන්නේ ඔබ වැනි ගුණාත්මක බව රැකගැනීමෙන් වෙහෙසිලා වැඩ කරන්න හදන පුද්ගලයෝ ගැන නෙමෙයි. ගොඩක් දැන් පැජන්ට්ස් අර ඔහේ පැජන්ට්ස් කරගෙන යන ගතියකුත් සමහර වෙලාවට දකින්න ලැබිලා තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ මේ නැෂනල් ඩයිරෙක්ටර් කියන දේ නිකන් සල්ලි වලට අරගෙන වගේ ඒ කියන්නේ මේ දේවල් මිනිස්සු ගොඩක් කතා වෙන දේවල්, කතා බහට ලක් වෙන දේවල්. ඉතින් ශේෂ්ත්‍රයේ ඉන්න මේ ඉන්ටර්නැෂනල් මාකට් එකකින් වින් කරපු කෙනෙක් විදිහට ඔබට මොන වගේ පැහැදීමක්ද මොන වගේ පැහැදිලි කිරීමක්ද තියෙන්නේ ඒ සම්බන්ධයෙන්? කියන්නේ මේ පැජන්ට්ස් වල ගුණාත්මක බව සහ ඔබ කොහොමද මේක ගුණාත්මක පැජන්ට් එකක් කියන දේ වර්ගීකරණය කරලා ලක් කරන්නේ? අපි දැන් කතා කරත් ඇත්තටම දෙයක් ගුණාත්මකයි කියන්න පුළුවන් සාධක නැහැ. මේ විදිහට මේක ගුණාත්මක විය යුතුයි කියන්න පෙන්වන්න උදාහරණයක් නැහැ. නිර්ණායක නැහැ. ඇත්තටම ලංකාවේ මේක මෙහෙමයි කියලා පෙන්වන්න උදාහරණයක් නැහැ ලංකාවේ. හැබැයි අර සමහර මම කියන්නේ ඒ හැම නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක්ම කියලා නම් වශයෙන් ප්‍රසිද්ධියේ කියවෙන නම් ගත්තොත් ඒ නම් වශයෙන් කියවෙන සමහර කට්ටියට එක එක බලපෑමුත් එක්ක තමන්ගේ පැජන්ට් එක හරියාකාරව කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. මොකද ස්පොන්සර් කෙනෙක් ගත්තහම ස්පොන්සර්ගෙන් එන රික්වෙස්ට් අනන්තයි අප්‍රමාණයි. ඒ දේවල් ඉටු කරන්න අනිවාර්යෙන් ජාතික අධ්‍යක්ෂකවරේ කැප වෙලා ඉන්න ඕනේ. නමුත් අපි එන ස්පොන්සර්ෂිප් එක නැති කරගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයා අපෙන් ඉල්ලන අපිට කරන රික්වෙස්ට් එක අනුව. ඉතින් ඇත්තටම ස්පොන්සර් එකක් දෙනවා නම් ලොකු දේවල් නෙමෙයි. තමන් ආයතනයක් හෝ වේවා, තමන් පුද්ගලයෙක් හෝ වේවා, තමන්ම කැපී පෙනෙන අයුරින් ස්පොන්සර් එකක් දෙන්න කියලා ඉල්ලනවා. මොකද අනවශ්‍ය දේවල් වලට එන්න එපා, අනවශ්‍ය දේවල් ඉල්ලීම් කරන්න එපා. ස්පොන්සර් කෙනෙක් කියන්නේ ඇත්තටම වැදගත් කෙනෙක්. පැජන්ට් එකක හෝ වේවා, මොනවා හරි ඉවෙන්ට් එකක හෝ වේවා. ඒකයි මම හිතන්නේ ගොඩාක් පසුබෑමට ලක්වීමේ ප්‍රධානම හේතුව තමයි ස්පොන්සර්ෂිප්ස් ලබා ගැනීමේ ප්‍රශ්නය. සහ ලංකාවට මම හිතන්නේ ජාතික මට්ටමින් හෝ වේවා රාජ්‍ය අනුග්‍රහයක් කිසිම වෙලාවක පැජන්ට් එකකට ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් ලැබෙන්නේ ඇත්තටම අපි ගෙනියන හැම මම දන්නේ අනිත් කට්ටිය කරනවද නැද්ද කියලා අපි ගෙනියන හැම කෙනාම ඇම්බැසඩර් කෙනෙක් විදිහට අපේ ටුවරිස්ට් බෝඩ් එක අපි රෙජිස්ටර් කරන්න ඕනේ. ඒ රෙජිස්ටර් කරාන් පස්සේ තමයි අපිට වගවීමක් නැත්නම් වගකීමක් කරන්නේ ඉන්ටර්නැෂනලි. ඒ දේවල් කරනවද නැද්ද දන්නේ මගේ කට්ටිය නම් මම ගොඩක් වෙලාවට නොමිනේට් කරපු ගමන්ම මම යාළුව රෙජිස්ටර් කරනවා. මම කියන්නේ එහෙම රෙජිස්ටර් කරන්න. රෙජිස්ටර් කරාට පස්සේ අනිවාර්යෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. අපිට වීසා එකක් හොගන්න ප්‍රමුඛ ස්ථානය ලැබෙනවා. ඒ කියන්නේ දුලාන් දේශප්‍රිය කියන්නේ මේ නැෂනල් ඩයිරෙක්ටර් කියන තමන්ගේ තියෙන පෝස්ට් එක හරියට මේකේ තියෙන මේ වගකීම් මාලාව සිළුම් දේම පිළිබඳව අධ්‍යයනය කරලා හරියට මේ දේ ගැන දැනගෙන මේක කරන්න ඕන ගුණාත්මක පදනම මේකේ තියෙන නිර්ණායක ඔබ විසින් හිතන සහ ඔබ මේ ශාස්ත්‍රයේ මේතා දුරට අරගෙන යන නිර්ණායක මැච් කරලා ඒ දේවල් වල තියෙන ගුණාත්මක භාවය ප්‍රගුණ කරලා ඉස්සරහට අරගෙන යන චරිතයක්. ඉතින් ඒ නිසා දුලන්ට ආරාධනා කරන්න පුළුවන් ශාස්ත්‍රයේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පිනියන්ට ඔබත් සමග ඉදිරියට අත්වල බැඳ ගන්න සහ එකතු වෙන්න කියලා. අනිවාර්යයෙන්ම මාත් සමග විතරක් නෙවෙයි මම කියනවා මේ ජාතික අධ්‍යක්ෂකවරු රාශියක් ඉන්නවා. එකිනෙකට වෙනස් පැජන්ට් කරන කට්ටිය ඉන්නවා. ඉතින් එක්කෙනෙක් ගාව මං ගාව හොඳ පැජන්ට් එක තියෙනවා, මං ගාව හොඳ පැජන්ට් එක තියෙනවා කියලා කැටගරි කරන්න බෑ කොයිම වෙලාවකවත්. පැජන්ට් එකක උස් පහත් භාවයට ඇඳෙන්නේ අපි පැජන්ට් එකට ඉදිරිපත් වන විදිහ සහ පැජන්ට් එක ඇතුලේ අපි කොහොමද රන් වෙන්නේ කියන එක මත විතරමයි. අපි බලන්නේ රටක් විදිහට. ජජ් බෝඩ් එකේ ඉඳගත්තම රටක් විදිහට මේ කෙනා එම කම්පිටිටර් කොහොමද රටක් විදිහට එයා රට නියෝජනය කරන්න කියන එක විතරමයි බලන්නේ. ඉතින් ඒකින්ද මම ආරාධනා කරනවා ශාස්ත්‍රයට එන්න කැමති කට්ටිය හැදෑරීමකින් තොර වෙන්න එපා. මනා හැදෑරීමක් කරලා ශාස්ත්‍රයට එන්න. ජාතික අධ්‍යක්ෂකවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් යාලත් එක්ක වැඩ කටයුතු කරන්න ඉදිරියට.
අපේ ටොක් ෂෝ එකේ දුලන් කොමන්ට් ක්වෙස්චන් එකක් තියෙනවා. මම හිතන්නේ විහිඳ 0% අපේ YouTube නාලිකාවේ subscribe කෙනෙක් විදිහට මම හිතන්නේ දුලන් මේ වෙද්දී ක්වෙස්චන් එක ගැන දන්නවා ඇති. මම හිතන්නේ මීට කලින් එපිසෝඩ්ස් වගේ බලුවා කියලා මම හිතනවා. ඉතින් දුලන් ලංකාවෙන් තරුණ පරම්පරාව ගැන දුලන් දේශප්‍රියට තියෙන්නේ නෙගටිව් ෆීලිං එකක්ද එහෙම නැත්නම් පොසිටිව් ෆීලිං එකක්ද? ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව කිව්වහම මම කොහොමද මයින්න සාධකය මොකක්ද එතනට එද්දි දාන්නේ මම නෙගටිව් බලන්නේ කොහොමද පොසිටිව් බලන්නේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ දුලන් මෙහෙමයි. දැන් ඔබ කියන පුද්ගලයා ඉන්නවනේ. ඔබ කියන මේ දුලන් දේශප්‍රිය කියන පුද්ගලයා. එහෙම නැත්නම් national costume designer වෙන්න පුළුවන්, national director වෙන්න පුළුවන්, එහෙම නැත්නම් international jury member වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදේම පැත්තකට කරලා දැම්ම දුලන්. ඔබ කොහොමද දකින්නේ? ඔබ සතු නිර්ණායක සමග ඔබ හිතන්නේ කොහොමද? මම සාමාන්‍ය මිනිසෙක් විදිහට සමාජයට බහලා බැලුවොත් සාමාන්‍ය මිනිසෙක් විදිහට දුලාන් දේශප්‍රිය කියන සාමාන්‍ය කෙනා සමාජයට බවර ඔයා කියන කැටගරි ඔක්කොම පැත්තකින් සමාජයට දුලාන් දේශප්‍රිය විදිහට සාමාන්‍ය මිනිසෙක් විදිහට මම බහලා බැලුවොත් ඇත්තටම මට නම් මම කවදාකවත් ලංකාවේ තරුණ පරපුර ගත්තාම ඒජ් ලිමිට් එක නිකමට හිතන්න 18යි 30ක් කියලා කවදාකවත් මම සෑහීමකටපත් වෙන්නේ නැහැ එයාලා ක්ලියර් කරන කියන දේවල්. ඒ කියන්නේ ඒකට උත්තරේ එයාලා ගැන මම හිතන්නේ මගේ තියෙන නෙගටිව් පැත්ත තමයි මම ගොඩක් දුරට එයාලගේ දකින්නේ. මොකද ලංකාව කියන්නේ අපි පුංචි කාලේ ඉඳන් මම හිතන්නේ කවදා හරි දවසක මගේ ළමයි හිටියොත් මගේ ළමයිනුත් ලොකු වෙනකනුත් සංවර්ධනය වෙන රටක් වේවි. අපි එහෙම හිතමුකෝ. එහෙම හිතලා කතා කරොත් මද්ද්‍රව්‍ය පැත්තෙන් ගත්තා ඊට පස්සේ ආදර සම්බන්ධතාවල තරුණ පරම්පරාව කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන දේවල් ගත්තත් එකිනෙකත් එක්ක අදහස් වමාරු කරගන්නකොට විශේෂයෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි පාවිච්චි කරනකොට විශේෂයෙන් Facebook හරහා විශේෂයෙන්ම TikTok වගේ දේවල් හරහා ළමයි මොනවද කරන්නේ මේ තරුණ පරම්පරාව මොනවද දකින්නේ කියන දේ හරි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතය දකින්නේ මේ දේවල් හරහාද? එහෙමත් නැත්නම් ජීවිතයේ අවසාන තීරණ තීන්දුව ගන්න එයාලා සාධකයක් කරගන්නේ සමාජ ජාලා වෙබ් අඩවියක්ද? එහෙම නැත්නම් මද්ද්‍රව්‍යද ආදාර සම්බන්ධතාවයකින් ආදරවන්තයා හෝ ආදරවන්තියත් එක්ක ගමකට පැනලා පෝච්චියකට පැනලා ජීවිතය හිම කරගන්න තැනින්ද එයාලා ජීවිතය දකින්නේ කියන එක ප්‍රශ්නයක්. මොකද ආදරය කරපු මිනිස්සු හිටියා. ආදර කතා සෑහෙන්න තිබ්බ ලංකා ලෝක ඉතිහාසයේ තියෙන ආදර කතා. ඒ දේවල් වලදී ඒවා කතාවලට විතරක් සීමා වුණාට ඒ දේවල් අධ්‍යයනය කරද්දී අපිට හිතෙනවා මොන බාධක කම්කටොළු තිබිලා මෙයාලා ජය ගත්තද කියන එක. නිකමට අපි හිතන්න අවුරුදු 15න් 16න් අපේ ආච්චිලා සීලා කසාද බැඳලා ජීවිතේ හරි තෘප්තිමත්ව ගත කරපු කාලයක් තිබ්බා. ඒ කාලයත් එක්ක මොකද්ද මේ සියවසක් ගත වෙනකොට මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් එක්ක මිනිස්සුන්ගේ මානසික කට්ටනයත් එක්ක සමාජභාවී පුද්ගලයන් සමාජයට එකතු වීමේදී සමාජය හරහා පොන්වීමේදී කියන දේවල් තුලින් සමාජය දකින්නේ කොහොමද තරුණ පරම්පරාව කියන එක ඇත්තටම හිතන්න ඕන දෙයක්. ඒකයි මම කිව්වේ මම පොසිටිව් තින්කින් කොහොමත්ම නෑ තරුණ පරම්පරාව ගැන. තරුණ පරම්පරාව ගැන ඇත්තටම තියෙන්නේ හදවතේ සහ හිතේ සිතුවිලිත් එක්ක තියෙන්නේ නෙගටිව් එකක්, නෙගටිව් දැක්මක්. ඉතින් වෙනස්ම අත්දැකීමක් සහ වෙනස්ම පිළිතුරක්. මේ මගේ ටොක් ෂෝ එක මම හිතන්නේ මම එපිසෝඩ්ස් 50කට වඩා කරලා තියෙනවා දුලන් මේ වෙද්දි. මේ එපිසෝඩ් 50 ඇතුළම මට හම්බුණා ගොඩක් පොසිටිව් විදිහට කතා කරන ගොඩක් ලංකාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ අප්කමර්ස් සෙලිබ්‍රිටිස්ලා ගොඩක් දෙනෙක්. ඒ වගේම කීප දෙනෙක් හම්බුණා මේ 50-50 කන්සෙප්ට් එකක ඉන්න මේ නෙගටිව් ෆීලින් එකත් පොසිටිව් එකත් අතර දෝලනය වෙන ගතියක් තියෙන. අර දුලාන් දේශප්‍රිය තමයි මට ඉස්සල්ලාම හම්බෙන්නේ මගේ ටොක් ෂෝ එකේ ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ගැන ඊටමත්ම ඍණාත්මක ආකල්පයක් තියෙන පුද්ගලෙක් විදිහට. ඉතින් ශ්‍රී ලංකාවේ ඉන්න තරුණ පරපුර නියෝජනය කරන ඔබ මම අප සියලු දෙනාම දුලාන් මේ දුලාන් දේශප්‍රිය කියන ඔබ කියන සමාජයේ පිළිගත් චරිතයක් ඔබගේ මේ කමෙන්ට් එකත් එක්ක අපි වැඩිදුරටත් හිතන්න ඕනේ අපි තව මොන විදිහටද අපේ ආකල්ප එහෙම නැත්නම් අපේ සමාජගත කිරීම සහ මේ සමාජ මාධ්‍ය භාවිතා කිරීම මේ දේවල් මොන ආකාරයෙන්ද අපි වැඩිදුර කරගන්න ඕනේ කියන ප්‍රශ්නේ මේ අවස්ථාවේදී මෙතනදී මේ ප්‍රශ්නේ පැන නැගිනවා. මොකද ගොඩක් තැන්වලදී අපි පොසිටිව් පැත්ත ගැන ගොඩක් කතා කරද්දී මේ හැම ටොක් ෂෝ එකකම එක පැතිකඩ ගෙනනවා ලංකාවේ තරුණ පරම්පරාව අපිට හොඳ නැහැම කියලා කියන්න බෑ මගේ පෞද්ගලික මතය දුන්නා. මොකද අපි ශේෂ්ත්‍ර ගණනාවක් ජයග්‍රහණය කරනවා ගොඩක් දේවල් ලබා ගන්න. නමුත් ඔබ මේක මේ විදිහට දකිනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ පැතිකඩ ගැන තව සමාජයේ තරුණ තරුණිය තව වැඩියෙන් හිතන්න ඕන කාලය ඇවිල්ලා කියලා මම හිතනවා.
ඉතින් දුලන්ගේ කමෙන්ට් එකත් හිතේ තියාගෙන අපි ඉස්සරහට යමු. දුලන් දැන් ඔබ සඳහන් කරා මේ ආදරය සහ ප්‍රේමය පිළිබඳව ඇති වෙන ගත්තන පිළිබඳව. මම කැමතියි මගේ ටෝක් ෂෝ එකේ කතා කරන්න මේ ආදරය සහ ප්‍රේමය සම්බන්ධයෙන්. ඒ කියන්නේ දුලන් මේ ආදරය සහ ප්‍රේමය කියන්නේ ලෝකෙ තියෙන හරි සුමග සිනිඳු ලස්සන හැඟීමක් නේ. ඉතින් ඒක නේ ඔයා දකින්න විදිහ මං හිතන්නේ. ඔව්. මමත් බහුතරයක් දකින්න විදිහ බහුතරයක් දකින්න පැත්ත. ඒක තමයි. එතකොට දුලාන් මේ සුමගයි කියන මේ සිනිඳුයි කියන සොඳුරුයි කියන මේ වැදීම මේ ආදරය ප්‍රේමය දුලාන් දේශප්‍රියට මොන වගේද දැනෙන්නේ? ආදරේ නම් ඉතින් අඩුවක් නැතුව මම විඳිනවා. ඒ විඳින්නේ කොහොමද කියන එක නෙවෙයි වැදගත්. විඳින්නේ කාගෙන්ද කියන එක නෙවෙයි වැදගත්. ආදරය තුළ මම දකින්න දේ සහ මට දැනෙන දේ තමයි මට වැදගත් වෙන්නේ. ආදරය තුළින් සැකවරණය, ආරක්ෂාව, සුරැකීම මේ දේවල් ඒත් එක්කම අපි ගත්තොත් කෑ කරන විදිහ කෙනෙක් තව කෙනෙක්ට ඒ දේ හැම දෙයක්ම ආදරයේ විදිහට තමයි මම දකින්නේ. ඒක මිනිසෙක්ගෙන් හෝ වේවා නැත්නම් සතෙක්ගෙන් හෝ වේවා ඒක ආදරය කියන දේ කැටගරි කරලා මෙහෙම කරන්න බෑ. ආදරය අපි දැන් මිනිස්යන්ගේ පැත්තෙන් ආදරය ගත්තොත් ඔයා ඔය කිව්ව විදිහට ඔයා දකින්න ඔය සුමට ලස්සන ආදර කතා වලට අමතරව කොච්චර වේදනාවෙන් පිරිච්ච ආදර කතා තියෙනවද? ඒ නෑ අනිවාර්යයෙන්ම දුලන් ඔබ කියන දේ පිළිබඳව මම සම්පූර්ණ එක නෑ. මම සඳහන් කරේ දුලන් දැන් මේ ලෝකේ ආදරය කියන දේ මම කියන්නේ මේ ඇත්ත වචනය තුල නරක දෙයක් තියෙන්න බෑ. මිනිස්සු ඒක පරිහරණය කරන ආකාරය තමයි හොඳද නරකද වෙන්නේ. මේ ආදරය කියන වචනේ කියන්නේ අපි ඉස්සලාම ඉගෙන ගන්න අම්මගෙන්නේ. ඉතින් මේක අපි දන්න ආදරය කියන්නේ ඒක ආදරයම තමයි. එතන වෛරයක් එහෙම නැත්නම් ක්‍රෝධයක් එහෙම නැත්නම් රිවෙන්ජ් එකක් මොකුත් දෙයක් නැහැනේ. ඔව්. දැන් අනිවාර්යෙන්ම මම එහෙම දැන් ඔයාව කියන තර්කේ සාධාරණයි. මම මේක සාධාරණ පිටතර දෙයක් කරන්නම්. හැබැයි එහෙමත් කියලා ඔයා නිකමට හිතන්න තුවක්කුවක් ගන්නකො. තුවක්කුව ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ තුවක්කුව හොඳ දෙයකට ප්‍රයෝජනෙ ගන්න පුළුවන් සහ නරක විදිහට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. අන්න ඒකයි මම කිව්වේ සාධාරණීකරණය කරන්නම් කියලා කවදාකවත් ඉහළක් කරන් දැනගන්න බෑනේ. ආදරයත් අන්න ඒ වගේ. ආදරේ බොහොම ලස්සනයි. ඒ අකුරු හතර ඇතුලේ තියෙන ගැඹීරත්වය ඇත්තටම ලස්සනයි. ඒ ගැඹීරත්වයට අපි ගරු කරනවා. ඒ දේ ආදරේ කියන දේ තුල තියෙන දේ මොකද්ද? නිකමට හිතන්න අම්මගේ ආදරය අපිට පැත්තකින් තියන්න, තාත්තගේ ආදරය, සහෝදර සහෝදරයන්ගේ ආදරය පැත්තකින් තියන්න. අපි මේ ජීවිතේ ඉදිරියට ගෙන යන්න අර ජීවිතේ කොහොමද ඉදිරියට ගෙනියන්න කියන තනියෙන් බැරුව තවත් සගයෙක් එක්ක ඉදිරියට ගෙනියන්න දරන උත්සාහයේද බැඳෙන ආදරේ. ඒ ආදරේ අපි කොතනකින් ඉවර කරන්නේ? අපි අර ඇත්තටම අර සමහරු ඉන්නවා ලිංගිකත්වය සහ ආදරේ පටලවා ගත්ත පිරිස්. ඒ ලිංගිකත්වය සහ ආදරේ පටලවා ගත්ත පිරිස් දන්නේ නැහැ ලිංගිකව එකතු වන්නේ කුමකටද කියන එකම. ලිංගිකව එකතු වන්න ඕනේ වර්ගයක් බෝ කරන්න නැත්නම් තමන්ගේ සංතර්පණය උදෙසාද නැත්නම් තමන් සමාජයේ ගැරකුමට ලක්වේ කියන බිය නිසාද ලිංගිකව එකතු වන්න ඕනේ. අන්න ඒ දේ කරුණක් කොටගෙනනේ ඔය ආදරය සහ ලිංගිකත්වය කියන දේ මිනිස් පටලව ගන්නෙ. ආදරය කියන දේ අර උත්තුංග ආදරේ අර අම්මගෙන් ලැබෙන ආදරේ ඒක ආදරයකට වැඩි සෙනෙහස කියන දේ මම කියපු ආදරේ. ඔයා කියපු ආදරේ හරියටම හරි. ඒකට මම එකඟයි. ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. අර අපි වචනෙට කිව්වත් අපි කොච්චර කන්න බොන්න අතේ සල්ලි නැති වුණාත් අපි ගෙදරට ගියාට පස්සේ අපේ බත් එක වෙනදා වගේම වහලා තියෙනවා. ඒක වෙනමම කතාවක්. ඒක ආදරයට වැඩි සෙනෙහස අම්මා අපිට ඇඟේ ලේ ටික කොහොම හරි හෝමෝන හරි වේවා අම්මෙක් වෙන්න ශාරීරික වශයෙන් හා මානසික වශයෙන් කාන්තාවක් සූදානම් වෙච්ච දවසේ පටන් තියෙන එතන ආදරයක්. සහ මේ ලෝකයේ ස්වාමියා බිරිඳ කියන උතුම් පදවිය ආරක්ෂා කරගන්න පිරිස් ඉන්නවා. පෙම්වතා පෙම්වතිය කියන සංකල්පය රැක ගන්න අය ඉන්නවා. එහෙමයි. ඒක තියෙනවා. දැන් අපි 150ක් ගත්ත 150ක් එහෙම නැහැ. තමන්ගේ බිරිඳ ගැබ්බර වෙලා ඉන්නකොට තවත් ගැහණුන් සමග සංවාසයේ යෙදෙන පිරිමි නොවන තරම් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. මම හිතන්නේ යුරෝපියන් කන්ට්‍රි විදිහට ගත්තත් ඒ දේ සාමාන්‍ය වෙලා තියෙනකොට මේක දැන් මේ ලංකාවට ඇවිල්ලා ඒ කියන්නේ ආසියාවට ඇවිල්ලා තියෙනවා. ආසියාවේ ට්‍රෙන්ඩ් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. ලිවිං ටුගෙදර් කියන සංකල්පය ලංකාවේ දැන් තියෙනවා.
එතකොට එතන ආදරයක් තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕක තර්ක කරයි මාත් එක්ක ලිවිං ටුගෙදර් හිටියට පස්සේ අවුරුද්දක් හිටියට පස්සේ මේ මිනිස්යාගේ හදවතේ තියෙන හැඟීම් දැනීම් තේරුම් අරගෙන එතනින් එහාට අයින් වෙනවන අයින් වෙන්න පුළුවන් කියන එක. ඒක සර්ව සාධාරණීකරණය කරන්න බෑ. මම දන්නේ ඔබ එකක වෙයිද කියලා ඒක සමහර පිරිස එකක වෙයිද දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම. දුලන් දැන් විහිංග 0% අපේ YouTube නාලිකාවේ මම ප්‍රසන්ටර් කෙනෙක් විදිහට YouTube කෙනෙක් විදිහට ගත්තාම මම මේ කුමන අවස්ථාවකවත් මගේ ටෝක් ෂෝ එකේ ඔබ සියලු දෙනා සමග තරකයේ දෙන්නේ නැහැ. මට ඕන ඔබ සියලු දෙනාගේම අත්දැකීම්, ඔබ සියලු දෙනාගේම හැඟීම්, ඔබ සියලු දෙනාම මේ ලෝකයේ දකින විදිය ඉදිරියට ගන්න. ඉතින් මම ගොඩක් වෙලාවට යම් ප්‍රතික්‍රියාවක් ගැන නිරන්තරයෙන් ප්‍රශ්න කරනවා නම් මට අවශ්‍ය වෙන ඔබගෙන් ඊට විරුද්ධව ඔබගේ මතය නිසි ආකාරයෙන් දැන ගැනීමට. ඒ උදෙසා තමයි මම ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. දුලන් ඉතාමත්ම හොඳයි. මොකද හේතුව ගොඩක් අය එකම විදියට මේ ආදරය දකිද්දි, එකම විදියට ජීවිතය දකිද්දි මේ දුලන් දේශප්‍රිය කියන සොඳුරු මිනිස්සයා. එහෙම නැත්නම් මේ ආදරය සහ ප්‍රේමය පිළිබඳව ගැටිලා සමාජයේ අත්දැකීම් එකතු කරගෙන තියෙන විදියට තමයි ඔබගේ කතා මට දැනෙන්නේ. ඉතින් ඒ තුලින් මම හිතනවා මේ ප්‍රායෝගික ආදරය ජීවිතයේ තියෙන ප්‍රායෝගික தත්ත්වය තමයි දුලන් ගොඩක් මේ වපසිරිය තමයි පෙන්වන්න උත්සාහ කරේ. ඉතින් දුලන් මේ දේවල් ගැන කතා කරගෙන යද්දිම අපි පොඩ්ඩක් ලංකාව සහ ලෝකෙට හැරෙමු. දැන් මොස්ත නිරූපණ ශිල්පය තියෙනවානේ. ඒ කියන්නේ costume design. and ඒ වගේම මේ national director කෙනෙක් විදිහට ඔබ යන මේ pageant shows තියෙනවා. මේ දේවල් වල දුලන් අපි ශ්‍රී ලංකාව, අපි රටක් විදිහට අපි international market එක අපි අධික්‍රමණය කරමින් ඉන්නවද නැත්නම් අපි අධික්‍රමණය කරලා තියෙනවද? සහ අපිට මේ පිළිබඳව සතුටු වෙන්න පුළුවන් මට්ටමක අපි ඉන්නවද? ඩිසයිනින් පැත්තෙන් ගත්තොත් අනිවාර්යයෙන්ම ලංකාව ඉහළ මට්ටමක ඉන්නවා. ඒක උපරිම විශ්වාසයෙන් මම කියනවා. national costume අතින් සහ අපි පැජන්ට් එකක් තුළට ඉදිරිපත් කරන ඇඳුම් හිතන්නකෝ. ඒ ඇඳුම් ගත්තාම ඇත්තටම අපි පැජන්ට් එකක් තුළට ඉදිරිපත් කරන ඇඳුම් වල සංයමයක් තියෙනවා, විනයක් තියෙනවා, දැක්මක් තියෙනවා සහ මිනිස්සු දැක්කම අහනවා මේක කොයි රටේද මොකක්ද කියන්නේ අපේ කම තියෙනවා. අපි මං හිතන්නේ ඩිසයින් කෙනෙක් විදිහට ගවුමක් හැදුවත් ඒක ඇතුලේ තියෙන ලංකාව කියන එක. සහ ලංකාවෙන් එළියට ගියාම ලංකාව කියන ඇතුළත තුල ශ්‍රී ලංකාවේ කාන්තාවක් කියන එක අඳුර ගන්න පුළුවන්. අයිකන් එකක් විදිහට ෆැෂන් කියන එක ලංකාවේ ෆැෂන් කියන එක ලෝකෙ ඉහළ තැනක තියෙනවා. ඒක මම දන්නේ අතික්‍රමණය කළ යුතු නැහැ. දැන් අතික්‍රමණය කරලා තියෙනවා. වෙන කිසි දෙයක් නැහැ. ඒක මම ඔයාගේ කලින් වැඩසටහන් බලද්දී මේ අතික්‍රමණය කරපු අතිශය පුද්ගලයෙක් ඩිසයිනර් කෙනෙක් වෙනුක කියන්නේ හරි හැදෑරීමක් ඇතුව ශේෂ්ත්‍රයේ ගමනක් යන පුද්ගලයෙක්. ඒක මම ඕන තැනක කියනවා ලංකාවේ ඩිසයිනින් ගැන ඩිග්‍රියක් තියෙන පිටරට ගිහින් හැදෑරීමක් කරපු කෙනෙක් තමයි වෙනුක කියන්නේ. හරිම ආදරෙන් මතක් කරන හරිම සුන්දර මිනිස්සෙක්. ඉතින් දුලන් දේශප්‍රිය ඔබ ගැන මතක් කරද්දී ඔයගලන්ට පුළුවන් අපේ YouTube නාලිකාවේ කලින් තව පොඩක් පළලට ගිහිල්ලා බලුවොත් ඔයගලන්ට වෙනුකත් එක්ක අප කරපු එපිසෝඩ් එක බලා ගන්නත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම හැකි වෙනවා. වෙනුක අයියලා මේ ශේෂ්ත්‍රයට එනකොට ඒ ශේෂ්ත්‍රය අතපත ගාලා නොදැක්ක කට්ටිය තමයි අපි. ඇත්තටම වෙනුක අයියා කිව්වට පස්සේ ඉස්සර ඇත්තටම ලොකු ගහක් වගේ මට නම් දැනුනේ. වෙනුක අයියා ඒ වගේ මේ වගේ කියවන තව නම් තියෙනවා. ඉතින් ලෝචින්ලා ඊට පස්සේ නිල්හාන් අයියලා මේ නම් වශයෙන් ගත්තට පස්සේ ඉතින් ඒ දවස්වල අපි ඩිසයිනර් කෙනෙක් කියලා මෙයාලව තමයි දැක්කේ. උදයන්ග අයියලා මෙයාලව තමයි අපි දැක්කේ. ඒ දේවල් තුල අපි ඒ දේවල් එක්ක අර අතුපතර හිමීට වැඩුණට අපි එයාලගේ මූලික සංකල්පයන් තමයි අපි ගත්තේ අපේ ඩිසයිනින් වලට. අපි ගවුමක් වුණත් දැක්කේ කෝඩ් එක දාන ක්‍රොස් එක පවා මම වෙනුක අයගෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ දේවල් මම න්‍යායාත්මක නෙවෙයි මම ප්‍රායෝගිකව දැකලා මම ඉගෙන ගත්තේ. මට මතකයි මේ එක්තරා ප්‍රසිද්ධ මාධ්‍යායතන නම කොට කමක් නෑ. සිරස මාධ්‍යායතනයේ මෑන්හන්ට් කියලා තරගයක් කරා. මෑන්හන්ට් තරගයේ ජජ් බෝඩ් එකේ තමයි මම හිතන්නේ 2009 නැත්තම් 10 ඒ කාල සීමාව තුළ තමයි. එතකොට ඒ ජජ් බෝඩ් එකේ හිටියා වෙනුක අයියා. එතකොට මම ටීවී එකෙන් බලන කාලේ මම ටීවී එකේ බලලා වෙනුක අයියාගේ සමහර වෙනුක අයියා ඇඳුම් ගැන විග්‍රහ කරන විදිහවත් ඊට අමතරව ලෝචින්ගේ ඉස්සර ඩාන්සින් කස්ටියුම් නිල්හාන් අයියාගේ කල්චරල් කස්ටියුම් මේ දේවල් බලලා මේ දේවල් අතපත ගාලා මේ දේවල් වලින් තමයි අපි හැදුනේ. ඒක මං හෝ වේවා මට පිටිපස්සෙන් ඉන්න ඩිසයිනර්ස්ලා වේවා මං මාත් එක්ක සමකාලීනව ආපු ඩිසයිනර්ස්ලා වේවා
ඒක අනිවාර්යෙන් පිළිගත යුතු දෙයක්. අපි ඩිසයිනින් කියන දේ එහෙමත් නැත්නම් මෝස්තර නිර්මාණය කියන දේ අපි දැක්කේ එයාලගේ. ඔව් දුලන් දැන් ඔබ සඳහන් කරන පුංචි කාලේ ඔබ ලබා ගන්න අත්දැකීම් ඔබ ඒ දේවල් ලස්සන කරගෙන උපමට්ටම් කරගෙන අද ඔබ ගමනක් ඇවිල්ලා ඔබත් ඒ ශාස්ත්‍රයේ යම් තාක් දුරට එහෙම නැත්නම් ප්‍රවීණත්වයට යන ගමනේ ඔබ ඔබගේ තැන අද පිළි කරගෙන තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබ සඳහන් කරපු නම් සඳහන් කරපු පුද්ගලයෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලනවා. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩක් සතුටිතේ දුලන් මේ වගේ තැනකට ඇවිල්ලා ඔවුන්වත් ඉතමත් ආදරෙන් සිහිපත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒක තමයි අර ආධුනික මට්ටමේ ඉඳලා ආපු හැමෝම අර ප්‍රවීණයන්ට ගරු කිරීම කියන උතුම් ගුණය තමයි ඔබ මේ අවස්ථාවේදී පෙන්වන්නේ. ඉතින් ඔබ නැෂනල් ඩයිරෙක්ටර් කෙනෙක් නිසා මම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා හිතනවා දුලාන්. මොකද දැන් සමහර මේ ගමෙන් එන එහෙම නැත්නම් දුෂ්කර පැති වලින් එන එහෙම නැත්නම් කොළඹම කියලා කියමු ඉන්න සමහර නිරූපණ ශිල්පීන් ඉන්නවා මේ සමහර වෙලාවට මේ සල්ලි වලට ඒ කියන්නේ නැත්තම් තමන්ගේ තියෙන කරාමුත් එක නැත්තම් චේන් එක උකස් කරලා හරි සල්ලි අරගෙන කොහොම හරි මේ ශාස්ත්‍රයේ මොඩල් කෙනෙකුද ඉන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සමහර විට හුදෙක් ඔවුන්ගේ දැඩි ආසාව වෙන්න පුළුවන්. that vital desire. Okay. සමහර විට මේක කොහොම හරි මම මේක එල්ලලා ඉන්නවා මේ පැජන්ට් එකේ පොඩ්ඩක් හරි එල්ලුනොත් මට මොනවා හරි මම කරගෙන යන සයිඩ් බිස්නස් එකකට හරි මට හොඳ වටිනාකමක් එනවා කියලා හිතන්න පුළුවන්. සමා වෙන්න ඕනේ මේ දේවල් මේ ආකාරයෙන් කතා කිරීම සම්බන්ධයෙන්. නමුත් දුලන් අපි මේ දේවල් ගැන කතා කරන්න ඕන. මේක ඔබගේ ශාස්ත්‍රය. මේක ඔබ සියලු දෙනා එකතු වෙලා රැක ගන්න ශාස්ත්‍රය. ඔබගේ දහඩිය මහන්සිය කඳුළු වැටෙන ශාස්ත්‍රය. මේ තුලින් අපේ ලංකාව ලස්සන වෙන සහ ලෝකයට යන ශාස්ත්‍රය. ඉතින් ඒ නිසා මම දැනගන්න කැමති දුලාන්ගේ මොන වගේ පසුබිමක්ද ඒ දේවල් වලට තියෙන සහ ඔබ වැනි ඩයිරෙක්ටර්ස්ලාගේ නැෂනල් ඩයිරෙක්ටර්ස්ලා ඒ වගේ දේවල් අනුමත කරනවද ඔකට ඉන්ටර්නෙට් කරන් ඊට දෙනවද ඒ විදිහට? මෙහෙමයි වෙන්නේ. අපි දැන් ජාතික අධ්‍යක්ෂකවරයෙක් හෝ වරියක් වේවා අපි තරඟයක් සංවිධානය කරනකොට ඒ තරඟයකට යන මුදලක් තියෙනවා. ඒක අපිට නිකන් කරන්න බෑ. අපි ළමයිගේ කෑම බීම ඉඳලා අඳින ඇඳුමේ ඉඳලා දරන ජුවලරි එකේ ඉඳලා අඩුම තරමේ ඇත්තටම කියනවා නම් එදා ස්ටේජ් එකේ ඇවිදින කාපට් එකේ ඉඳලා උඩ පත්වන ලයිට් එක දක්වාම සල්ලි. ඒ දේවල් අපි ඉන්ටර්නැෂනල් ඇරීනා එකකට මොකක්ද ඒකට කියන්නේ ප්ලැට්ෆෝම් එකකට ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකකට අපි ගේනවා කියන්නේ ඒක ලොකු පින්මක් ලොකු කාර්යයක්. ඒක ඇතුලේ තියෙනවා තව දෙයක් ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ප්‍රොඩක්ෂන් කොස්ට් එකක් තියෙනවා අර කිව්වා වගේ. මොකද අපි දකින්නේ අවුට්පුට් එකේ 120යි. හැබැයි ඉතින් 180ම අපි ඇතුලේ කරලා මාස ගානක් දුක් විඳලා ආපු ඉතින් 120 තමයි ස්ටේජ් එකක් උඩ අපි perform කරන්නේ. ඒ perform කිරීම තුල තියෙන්නේ මොකක්ද කියන එක විතරමයි ප්‍රේක්ෂකයා සහ ඉස්සරහා ඉඳලා මේවට කතා හදන මිනිස්සු දකින්නේ. නමුත් එතනින් ඇතුලේ වෙන දේවල් කිසිම කෙනෙක් දකින්නේ නැහැ. ඇවිල්ලා කාලා බීලා ගිහිල්ලා එතනින් එහාට ගොසිප් එකක් ගහන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මම අර ඔයා කියපු කාරණේට යන්නම්. මෝස්තර නිරූපණ ශිල්පීන් හෝ ශිල්පිනියන් කොහොමද මොකද්ද තමන් මුදල් වියදම් කරන මේ ශාස්ත්‍රයේ රැඳෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඇත්තටම පුහු මතයක්. දක්ෂතාවය මත විතරයි මේ ශාස්ත්‍රයේ රැඳෙන්න පුළුවන්. හැබැයි මේ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න පුළුවන් ඉන්නි පැත්තට යන්න පුළුවන් දක්ෂතාවය මත විතරමයි. නමුත් මේ ශාස්ත්‍රයේ රැඳෙනවා නම් සමහරුන්ගේ මතයක් තියෙනවා මුදල් වියදම් කරන්න ඕන කියලා. මම ඉස්සෙල්ලා ප්‍රශ්නෙකදී මම ඔයාලට උත්තරයක් දුන්නා. ලිංගික අල්ලස් කියන එක මුදල් නැති අය ලිංගික අල්ලස් කියන එක ඒ දේවල් ගැන කතා වෙන්නේ ඔන්න ඔය හේතුන් නිසා. හැබැයි අපි ඉදිරියෙන් ඉඳගෙන බලලා පිටිපස්ස ගැන වරණක් බැන්නට වැඩක් නැහැ. නමුත් අපි බෑක් ස්ටේජ් එකේ මොනවද උනේ කියන එක අපි දකින්න ඕනේ. ඒ බෑක් ස්ටේජ් එකට ළමයි ගේන තැන දක්වා ළමයි කොච්චරක් දුරට අපි වෙහෙසුනාද කියන එක බලන්න ඕනේ. මුදල් මතම විතරක් නෙවෙයි මේ ශාස්ත්‍රය රඳා පවතින්නේ කියන එක මේ වෙලාවේ මම කියනවා. ඔව් දුලන් වැඩිදුරටත් ඒක මම කෙලින්ම අහුවොත් මේ වගේ දේවල් ලංකාවේ පැජන්ට්ස් වල වෙනවද? එහෙම නැත්නම් ඔබ සඳහන් කරන ආකාරයට එහෙම දෙයක් වෙන්නේ නැහැ. දක්ෂතාවය මත තමයි උන්ට ඉදිරි ගමන උන්ගේ හැදෙන්නේ. ඒ ඔස්සේ විතරයි. මෙහෙමයි. ඒ ගැන කතා කරොත් විහිඳ අපි දකින්න දේ නෙවෙයි වෙන්නේ. මිනිස්සු
ඇතුලේ දැන් මම ඔයත් එක්ක මේ කතා කරනකොට මගේ පිටිපස්සේ තව දේවල් තියෙන්න පුළුවන්. තියෙනවා අනිවාර්යයෙන්ම. නමුත් එතනදී අපි දෙන්න පුළුවන් මොනවද කියන එක ශ්‍රේෂ්ඨයක් මම පිට කරන මේ එක වචනකින් හෙට මේ වීඩියෝ එක අවුට් වුණාට පස්සේ මට එකපාරට බහින්න බෑ නැත්නම් ආගේ YouTube channel එක අයින් කරන්න වෙන තත්යකට එයි. හැබැයි මම වගකීමකින් ඒක ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මම කියන්නේ නැහැ ඔය අපි කිව්ව දේවල් ඔය දේවල් මේ ශේෂ්ත්‍රයේ වෙනවා හෝ නොවෙනවා කියලා කියන්න බෑ. නමුත් මම වෙනවා කියන්නේත් නැහැ නොවෙනවා කියන්නේත් නැහැ. මැද උත්තරේක මම නතර වෙනවා. තීරණය කරන්න පුළුවන් ඕන ප්‍රේක්ෂකයන් දාතන ඉතින් මෙහෙමයි දුලන් දැන් ඔබ සඳහන් කරනවා වගේම මම හැම වෙලෙම සඳහන් කරනවා අපි විහඟ 0% අපේ YouTube නාලිකාවෙන් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ ඇහෙන දකින දේවල් සමාජගත කරන්න නෙමෙයි මේ පිළිබඳව තියෙන මත පුහු මත වෙන්න පුළුවන් පුදු මත වෙන්න පුළුවන් පිළිගන්න පුළුවන් සහ පිළිගන්න බැරි මත වෙන්න පුළුවන් අපි ඒ දේවල් සම්බන්ධයෙන් ඒ අදාළ පාර්ශ්ව සම්බන්ධ එකතු කරගෙන අපි මේ දේවල් වල ඇත්ත සමාජගත කිරීමට තමයි උත්සාහවන්ත වෙන්නේ. මොකද සමහර විට ඔබ හා සම්බන්ධ වටපිටාව. එහෙම නැත්නම් තව නැෂනල් ඩයිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, තව මහන්සි වෙලා කැප වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් පිළිබඳව වැරදි ආකල්පයක් තියෙන්න පුළුවන්. නමුත් ඔබට වේදිකාව තියෙනවා ඒ දේවල් පිළිබඳව ඒ කියන ගුණාත්මක භාවය පිළිබඳව විමසන්න, ගුණාත්මක භාවය පිළිබඳව පැහැදිලි කරන්න සහ සමාජයට යම් අයිඩියා එකක් දෙන්න. මෙන්න මේක මේ විදිහට තමයි යන්නේ කියලා. මොකද දුලන් මේ ප්‍රේක්ෂකයෝ ගැන ගොඩක් දෙනෙක් ඒගොල්ලන්ට හැමදේම අපි ළඟට දෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ දන්නේ විමසන්න ඒගොල්ලන් දන්නේ හරියම ආකාරයේ තොරතුරු ලැබුණොත් තමයි. ඉතින් ඒ නිසා මම හිතනවා දුලාන් දේශප්‍රිය ගොඩක් වටිනා කියන දේවල් රසක් ගැන කතා කරා අනිවාර්යයෙන්ම. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයගලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම මේ ලංකාවේ තියෙන ෆැෂන් මොඩල් ඉන්ඩස්ට්‍රි එක මේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් මේ බියුටි පැජන්ට්ස් ගැන තියෙන වැරදි මත එහෙම නැත්නම් ඔයගලන් හිතන දේවල් පොඩ්ඩක් වෙනස් කරගෙන ඉස්සරහට ලංකාව අරගෙන යන උත්සාහයේ යෙදෙන ගමන ඉදිරියට යන්න එකතු වෙන්න. ඉතින් දුලාන් මේ දේවල් ගැන කතා කරගෙන යද්දි දැන් මේ දුලාන් දේශප්‍රිය කියන චරිතය එකපාරටම ලංකාවට එන්නේ නැහැනේ. ඔබට උදව් කරපු පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ හන්නේ ඔබ මේකට සම්බන්ධ වුණාට පස්සේ මට මෙයා උදව් කරා එහෙම නෙමෙයි දුලාන්. ඒ කියන්නේ ඔබට මේ ගැන මතක් කරද්දිම හිතෙන්න පුළුවන් මේ දුලාන් දේශප්‍රිය කියන මම මෙන්න මේ පුද්ගලයා හිටියේ නැත්තම් අද මම වෙනම තැනක. මෙන්න මේ සිදුවීම උනේ නැත්තම් අද මම කොහෙද කියලාවත් නැහැ. අන්න ඒ වගේ සුවිශේෂී සිද්ධි ඔබේ ජීවිතේ තියෙනවද? තියෙනවා නම් මම කැමතියි ඒ පිළිබඳව කතා කරන්න. මෙහෙමයි. ඕක ලොකු මාතෘකාවකින් දවසක් කතා කරන්න පුළුවන් මට ඔය ගැන. මම දන්නේ මට උදව් කරනවා කියලා පුංචි කාලේ ඉඳලා මම අර චුට්ටක් අරක මම චුට්ටක් මම ඉස්සරහට ගෙනියන්න පොඩ්ඩක් මට උදව් කරනවා කියලා පෙන්නපු පිරිස වැඩි. හැබැයි උදව් කරපු පිරිස අඩුයි. පුංචි කාලේ ඉඳලා ගත්තොත් මම හිතන්නේ මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ආවේ නැත්තම් මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කොරිඩෝර් පිගේ සිටිය ෆිල්ම් එක ඊට පස්සේ ගුවන්විදුලි සංස්ථාවේ ගොඩාක් දීන් පහු කරගෙන ඒ දේවල් වලට මම ගියේ නැත්තම් ඒ කොරිඩෝර් එකේ ඉඳගෙන මම කට්ටක් කෑවේ නැත්තම් පුංචි කාලේ ඉඳලා දුලාන් දේශප්‍රිය කියලා කෙනෙක් මෙතන නෑ අද. මම කොළඹට එන්න ප්‍රධානම හේතුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ඒ මැද විදුලි තිබ්බර ලොකු කණුව. ඒක බලන්න මගේ ආසාව තිබ්බේ. ඒක මම නිවේදනය වෙලා මම බීම් එක ඇතුලේ මම අනවුන්ස් කරන එක නෙමෙයි මට ආසාව තිබ්බේ අර ලොකු කණුව බලන්න. මොකද ඇත්ත වශයෙන්ම මම පොළොන්නරුවේ පුද්ගලයෙක්. මම පොළොන්නරුවේ ඉපදිලා කැම්පස් යන්න තමයි මම නිත්‍ය වශයෙන්ම කොළඹට එන්නේ. ඉතින් පොළොන්නරුවේ මම දැක්කේ ටෙලිකොම් කුළුණ විතරයි. ටෙලිකොම් ආයතනයේ කුළුණ විතරයි. ඒකත් අපේ ගේ ගාව තිබ්බ හින්දා. ඒකේ පරණ කුළුණේ අලුත් කුළුණේ දෙකක් තියෙනවා. ඒ දෙක දිහා බලාගෙන ඉන්නකොට මම කල්පනා කරනවා ආරක චුට්ටක් ලොකුයි මේක පොඩ්ඩක් නිටි. මොකක් හරි ඕකේ වෙනසක් තියෙනවා කියලා මොකක් හරි දෙයකදී තරංගකදී මම හිතන්නේ මට හොඳට මතකයි 2000 වර්ෂයේ මම ඉස්කෝලේ 5 වසරේ පොලිසිය දරුවා කියලා ඔය හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අර සංකල්පය අදටත් ඒක පොලිසිය දරුවා කියන සංකල්පයේ ශිෂ්‍යත්වයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් තමයි අපි නැගිට්ටේ ඇත්තටම. ඒ සංකල්පය මත අධ්‍යාපන මොකක්ද අධ්‍යාපන ශික්ෂය අධ්‍යාපන මේ
නිකන් නිර්මාණ එලි දැක්වීමක් කරා. ඔය ඒ නිර්මාණ එලි දැක්වීමට මම හැදුවේ මම අර විතර දෙවියන් දැක්කේ ටෙලිෆෝන් කම බීම බටවල. ඉතින් අර LED ලයිට් එකක් පොන්චි බැටරි එකට ගහලා ඒ ලයිට් එක පත් වෙනවා නිමෙනවා පොඩි සර්කිට් එකක් හදාගෙන ඇවිල්ලා ඒක ලොකු ප්‍රොසීඩියර් එකක් ඒ කාලේ මාස 3-4ක ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මට ඕන වුණා ඊට වැඩි ලොකු කණුවක් දකින්න. කොළඹ යන්නේන ගම මම දැක්කේ මට ওই WTC එක මතක නැහැ මට හැබැයි BOC එක මතකයි. පිටු බම්බෝ වගේ දැන් නම් පේන්නේ නැහැ හැබැයි ඉස්සරුවේ දැන් නෙළුම් කුලට පේනවා වගේ ඉස්සර කොළඹ ඕන තැනකට ගියාම BOC එක පේනවා. ඒක වර පුංචි සමථ ලංකා තරඟ වලට ආවට පස්සේ මම ওই දකින්න දේවල්. ඉතින් ඔය මොකක් හරි එකට BMICH එකේ ප්‍රදර්ශනයකට මම පහවසරෙත් සහභාගී වෙනකොට මම දැක්කා එන්න විශාල කණුවක්. මට ඇත්තටම ඇතුළට ගිහින් බලන්න ඕනේ. හැබැයි ඒ දවස්වල ඔය ඉස්සරහින් තිබ්බ පාර වහලා තිබ්බේ. ටොරින්ටන් එකට යන්න පුළුවන් පාර වහලා තිබ්බේ. යන්න බෑ මං හිතන්නේ අර ආරක්ෂක හේතුන් මත වහලා තිබ්බේ. මට දැඩි උමනාවක් තිබ්බා ඔක බලන්න. ඊට පස්සේ තමා මම ස්වාධීන රූප වාහිනිය සෙල්ලම් ගෙදරහා ඊට පස්සේ මේ ගුවන්විදුලි සංස්ථාවට එන්න මග හදාගත්ත කණුව බලන්න. මම ඉතින් අර මේ කොරිඩෝර් ඉඳගෙන ඒ කණුව දිහා තමයි ඉස්සෙල්ලාම බලාගෙන හිටියේ. ඒ කණුව ගැන ආසාවක් නොවෙන්න තුලන් දේශප්‍රිය කෙනෙක් නැහැ මෙතන. ඉතින් එහෙමයි. ගොඩක් ටෝක් ෂෝස් වලදී ගොඩක් පුද්ගලයෝ ගැන මතක් කරනවා, ගොඩක් පුද්ගලයන්ට ස්තුතිවන්ත වෙනවා. දුලාන් දේශප්‍රිය රූපහායතන කනුව මතක් කරනවා, කනුව සිහිපත් කරනවා, කනුවට කෘතවේදී වෙනවා. ඉතින් මේකෙන් තියෙන මොරල් එක, ඒ කියන්නේ මොටිවේෂන් එක තමයි මම ඔයගලන්ට කියන්නේ. හැම වෙලේම ඔයගලන්ට අත්උදව්වට. එහෙම නැත්නම් සහායට යම් පුද්ගලයෙක්ම බලාපොරොත්තු වෙන්න එපා. අනිවාර්යෙන්ම යම් පුද්ගලයෙක් නෙමෙයි කිසිම දෙයකට උත්තේජනයක් දෙන්න. අපිට පේන්නේ නැති පොඩි ලයිට් එකක්, එහෙම නැත්නම් මැස්සෙක්, මදුරුවෙක් වගේ දෙයක් වෙන්න පුළුවන් අපිට උත්තේජනයක් දෙන්න කිසියම් දෙයකට. ඉතින් අනිවාර්යයෙන් මේ දේ මතක තියාගන්න. ඒකට ටිපිකල් ලිවිං ප්‍රූෆ් එකක් තමයි දුලාන් දේශප්‍රිය කියන්නේ. දුලාන් ඔබ මේ කතා කරන දේ පිළිබඳව මමත් මේ අවස්ථාවේ මම ප්‍රසන්ට් වුණාට මමත් ප්‍රේක්ෂකෙක් වෙලා මම ඒක ලොකුවට අහගෙන හිටියා. මොකද ඒ දේ හරිම වෙනස්. මොකද අපි සමහර වෙලාවට අපේ ජීවිතයේදී අපි කරන කර්තව්‍යයකදී අපිට සහායන කවුරු හරි පුද්ගලෙක් නැති වුණොත් අපි සමහරවිට හිතනවා අපිට ඒ දේ කරගන්න බැරි වෙනවා. අපි මේක නතර කරන්න ඕනේද කියලා හිතනවා. නමුත් ඔබ සඳහන් කරන විදිහට අපිට පුළුවන් මේ ලෝකෙ තියෙන පුංචි දෙයක් හරි අපි උත්තේජනයක් කරගෙන අපේ ගමන ලස්සන කරගන්න වගේම ඒ ගමන නතර කරගන්නේ නැති වෙන්න ඒකම හේතුවක් කරගන්න. අනිවාර්යෙන්ම මම පුංචි එකතු කිරීමක් එතනට එකතු කරන්නම්. අවබෝධ මම පුංචි කාලේ මට වෙච්ච උත්තේජනේ නෝක ඇත්තටම මට දෙයක් කරන්න පුළුවන්, ඔබ මේ දේ කරන්න පුළුවන් කියලා මාව ශක්තිමත් කරපු 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනා ගැන මම අනිවාර්යෙන් කියන්න ඕනේ. මගේ අම්මා තාත්තා අක්කා නංගි ගෙදර කට්ටිය ඇරුණාම එයාලා මට හැමතිස්සෙම මට පුෂ් එක දුන්නේ මම ඉගෙන ගන්න පැත්තට. හැබැයි මම ඉගෙන ගන්න පැත්තදී ඔයා මොකද්ද කරන්නේ මොනවද ඉගෙන ගන්න කියන එක නෙවෙයි මට ඉගෙන ගන්න මට දුන්නා. මම නිදහස් දුන්නා. මම ඒ ලෙවල්ස් වලදී විහඳ ඇත්තට මේක සරල කාරණාවක් විදිහට දකින්න බෑ. ඇත්තටම මම ඒ කරේ අර මොන වගේ දෙයක්ද කියන එක මට තේරෙන්නේ නැහැ. මම අර උන්මත්තකව කරපු දෙයක්ද කියලා පට වෙලාවකට හිතනවා. මම කොමර්ස් ක්ලාස් එකේ සතියයි, බයෝ ක්ලාස් එකේ සතියයි, ඉංග්‍රීසි ක්ලාස් එකේ සතියයි. එහෙම ගියොත් ආර්ට් ක්ලාස් එකේ හරියට ඉඳගත්තේ. නිකන් අර shopping කරනවා වගේ වටේ ගිහිල්ලා තමයි ඔබ සොයනවා. මම මාව හොයාගෙන එතනට ආවේ. ඒත් මට කරන්න හරි විෂයන් තිබ්බේ නැහැ. මොකද මම ඉතිහාසය තෝරගත්තට පස්සේ මට සෞන්දර්ය සබ්ජෙක්ට් එකකට යන්න බෑ. එහෙම දේවල් මට තිබ්බා. ඉතින් නෑ ඔයා කරන දේවල් කරන්න මම ශේෂ්ත්‍රයක් තෝරලා දෙන්නේ නැහැ කියලා අම්මයි තාත්තයි මට පිටිපස්සෙන් ඒ විදිහටම හිටියා. විශේෂයෙන් මගේ සීයා එයාලා තමයි මාත් එක්ක ඒ ගමන ආවේ. නැත්තම් මේ ශේෂ්ත්‍රයේ තුල උඹට ගමනක් යන්න පුළුවන් කියලා අදටත් මට මොටිවේෂන් එකක් වෙලා ඉන්නේ. ඒ නම් තුන අනිත් පාරෙන් කියන්න ඕනේ විශ්ව පෙරේරා දිනන්‍යා ෆ්‍රාන්සේ ඉන්නේ. විශ්ව පෙරේරා දිනන්‍යා පීරිස් ඉතාමත් දක්ෂ මන් දන්නේ වැඩි වෙනක් ලංකාවේ මිනිස්සුන්ගෙන් බැලුම් අහන ගැහැණියක්. හැබැයි හිත හොඳ ගැහැණියක්. ලංකාවේ මිනිස්සු එයාට බනින්නේ මන් දන්නේ නැහැ. ඒක තමයි කියන්නේ every dark cloud has a silver lining. අනිවාර්යෙන්ම. සහ මගේ හොඳම යෙහෙළිය අමාලින්දිවරි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ජර්මන් වල ඉන්නේ. එයා තමයි ගොඩක් වෙලාවට මට කතා කරලා මට මොටිවේට් කරන්නේ. මම දවසේ හැම හැම සිදුවීමක්ම කියනවා එයාත් එක්ක. එයා තමයි මට මොටිවේට් කරන්නේ. ඊට පස්සේ ඊට අමතරව මට ඔයා මේ දේ කරන්න, ඔයා මේ දේ කරන්න කියලා මට හැමතැනටම පුෂ් කරනවා හිමාලි අක්කා. හිමාලි අක්කව ලංකාවේ ඉන්න
පාස් ක්‍රවුන් හෝල්ඩර් කෙනෙක් ඇත්තටම දක්ෂ නිරූපණ ශිල්පිනියක් ඇයවත් මතක් කරනවා. ඉතින් ඔය හිමාලයක්වත් අපි ඊළඟ එපිසෝඩ් එකේ අනිවාර්යයෙන්ම මම ඔයාට මේ වෙලාවෙත් පුංචි ආරාධනා කරන්න පුළුවන් නම් දිනන්නේව සහභාගී කරගන්න. එයා මේ ශාස්ත්‍රය තුළ පුදුම දැනුමක් තියෙන කෙනෙක්. එයා කතා කරන්නේ මේ ශාස්ත්‍රය ගැන මටත් වැඩිය හොඳට. ඉතින් අපි අපේ ඊළඟ එපිසෝඩ් එකේදී අපි අනිවාර්යයෙන්ම මේ දිනන්නව අපිත් එක්ක එකතු කරගමු. අනිවාර්යයෙන්ම. ඉතින් දුලන් මේ දේවල් ගැන අපි හැමදේම ගැන කතා කරගෙන යද්දි මම අවසානයේ ඔබෙන් අහන්න කැමතියි දැන් ඔබට මේ වෙද්දි ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා ලොකු ෆලෝවර්ස්ලා ඉන්නවා ඒ කියන්නේ ලංකාව විතරක් නෙමෙයි ලෝකයක් සමග ගනුදෙනු කරන මේ දුලන් දේශප්‍රියට ලංකාවේ එහෙම නැත්නම් විදේශයන් වල යාළුවෝ ඉන්නවා ගොඩක් ඔබට ශාස්ත්‍රීය ප්‍රවීණයෝ ගොඩක් දෙනෙක් ඉන්නවා ඒ වගේම පුංචි කාලේ ඉඳලා වගේ ඉස්කෝලේ ඉන්න යාළුවෝ එහෙම නැත්නම් ඔබ සඳහන් කරපු විදිහට සෙල්ලම් ගෙදර එහෙම නැත්නම් ළමා පිටි මේ හැම දෙයකින්ම ආපු ගොඩක් පුද්ගලයෝ ඉන්නවා මට ඒ වෙද්දී නම පිටේ ගැතපට නජිත්වත් මතක් වෙනවා නජිත් මාතරගේ ඒවත් සම්බන්ධ කරගත්තා මේ තව අප්කමින් තව එක රිලීස් කළා නෑ ඉතින් මේ පුද්ගලයෝ මේ වටා පිටා වෙන හැමදෙනාම ඉන්නවා ඉතින් ඒ හැමදෙනා ගැනම දුලාන්ට මේ වෙලේ කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඔබ සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා දුලාන්ට දැන් අවස්ථාවක් තියෙනවා කතා කරන්න මගේ ජීවිතේ මං කියවනේ අර එක විදිහකට ගලාගෙන ගියපු ජීවිතයක් නෙවෙයි මට තියෙන්නේ මම පුංචි කාලේ ඉඳලම මම ගෙදර පස්බිම ගත්තා සමහරක් වෙලාවට මම තාත්තව දකින්නේ සතියකට එක දවසක් දෙකක් මොකද තාත්තා ලංකාවේ පොලිටිෂියන් කෙනෙක් එයා මේ වෙනකොට ජීවත් නැතර නෑ දැන් අවුරුදු 4ක් විතර නා ජීවත් නැතර නැහැ ඉතින් ඒක නිසා මම ගෙදර අම්මා අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරේ. එතකොට මට ගෙදරත් එක්ක ලොකු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. මම ගොඩක් වෙලාවට හිටියේ බෝඩින් වල, එහෙම නැත්නම් හොස්ටල්ස් වල. මම එහෙම තමයි හිටියේ නෑදෑයන්ගේ ගෙවල් වල. එහෙම තමයි මම හැදුනේ. මොකද අර මේක තැම්පත් වෙලා කතා කරන හරි දඩබ්බර චරිතයක් පොඩි කාලේ. හැමෝමත් එක්ක ගහ ගන්න. එහෙම කෙනෙක් නිසා මට අවධානයක් දෙන්න බැරි නිසා මාව ගෙදරින් පොඩ්ඩක් ඈඩ් කරලා තිබ්බේ මොකද ගෙදර වැඩිපුර සෙනඟ ගැරසෙන නිසා. එතකොට ඒ සම්බන්ධතාව මට ගෙදරත් එක්ක ලොකු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න බැරි වුණා පුංචි කාලේදී වුණා. මම ජීවිතයේ අවුරුදු දැන් ඉදිරියට මම වයස කියන්නම් අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා. ඒ 30න් මම හිතන්නේ අවුරුදු 25ක් විතර මම හිටියේ ගෙදරින් පිට. ඒ කාල සීමාවන් තුළ මට එක විදිහේ යාළුවෝ හම්බුණා. මගේ ජීවිතේට මට එකතු කරගන්න පුළුවන් වෙච්ච ගොඩාක් යාළුවෝ හම්බුණා. ඔයා කිව්වා වගේම ඉස්කෝලේ යාළුවෝ මගේ ඉස්කෝලේ යාළුවෝ මට හිටියේ දෙතොක් දෙනයි ඇත්තටම. ඊට අමතරව මට හිටියේ මගේ ඉස්කෝලෙන් පිට යාළුවෝ. එයාලා අදටත් මාත් එක්ක කතා බහ කරනවා. අනිවාර්යෙන් බලන්න මොකද මගේ ගොඩාක් කට්ටිය මගේ යාළුවෝ ගොඩක් කට්ටිය මගේ දේවල් ඉල්ලගෙන මගෙන් බලන වෙලාවල් තියෙනවා. සහ ඊට පස්සේ මම ඉස්කෝල පාසල් ජීවිතය අවසන් කරාට පස්සේ මම එන්නේ කෙලින්ම නිවේදන වෘත්තියට. නිවේදන වෘත්තියේදී මම අඳුරගත්ත ශාස්ත්‍රීය අතිදැවැන්ත පිරිසක්. ඒ ශාස්ත්‍රීය අතිදැවැන්ත පිරිසත් එක්ක මම ඉතින් ඉදිරියට එනකොට එයාලා අදටත් ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රසිද්ධ නිවේදක නිවේදිකාවෝ නම් වශයෙන් කිව්වොත් ගොඩක් ඉන්නවා ඉතින් එයාලත් මාත් එක්ක ඉන්න හැමතිස්සෙම කතා බහ කරන්න පුළුවන් වෙලාවට ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන්ගේ ඉඳලා හැමෝමත් එක්ක ඔඩියන්ස් එකක් තිබ්බා. හැබැයි මම කිව්වා වගේ මගේ බැච් එකේ මට යාළුවෙක් කියලා මට උඩින් බැච් වල තමයි මට යාළුවෙක් හිටියේ. මම පුංචි ප්‍රශ්නයක් වෙලා මම ඒ කතාවත් කිව්වේ නැහැ. මට පොඩි ප්‍රශ්නයක් වෙලා මම මගේ ඇප්ලිකේෂන් එකේ තෝරා ගැනීමේ දී මම ක්‍රොස් කරන්න ඕනේ දෙයක් වැරදියට ක්‍රොස් කරලා මම හිතුවෙන් සබ්ජෙක්ට් එකකින් තමයි මම විශ්වවිද්‍යාල ප්‍රවේශය ගන්න පළවෙනියටම. ඒකේ ඉන්න බෑ කියලා මම අයින් වෙලා ඇවිල්ලා ඊළඟ අවුරුද්දක් තුල A levels කරලා තමයි මම ආයෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ගන්න. එතකොට මම දෙපාරක් ඒ ප්‍රවේශය ලබාගත්ත කෙනෙක්. මම දෙපාරක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත්ත කෙනෙක්. ඒක මං හිතන්නේ මම UGC එකේ ඉස්සරහම මණ්ඩල ඇති. මොකද මගේ හිතේ හීනයක් තිබ්බා මට උපාධියක් අවශ්‍යයි කියන එක. ඒක මම දැන් ඒක මට ගෙදරින් පුෂ් කරේත් නෑ. උපාධිය සඳහන් කරන්න මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා විශේෂවේදී උපාධියක් තියෙන කෙනෙක්. ඉතින් හරි අතරොස්සක පිරිසකට ලැබෙන chance එකක් බැච් එකට මින්න 90ක් වගේ පිරිසක්. ඉතින් මම
මගේ ජීවිතේ ගොඩක් දේ දකින්නේ මම විශ්වවිද්‍යාලය හරහා. අදටත් මම විශ්වවිද්‍යාලයට ලෙක්චර්ස්ලත් එක්කත් ගනුදෙනු කරන්නේ සහ මම සමහර මගේ විශ්වවිද්‍යාලයේ පිට විශ්වවිද්‍යාලවලදී මම බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා දැන්. ඒ වැඩ කටයුතු කිරීම වලදී මට දකින්නේ මම තුලින් දකින්නේ මගේ ලෙක්චර් මම විශේෂයෙන් එතනදී මතක් කරන්න ඕනේ රුවනි බටුවාංගල මිස්ව ආදරේ ඒක නිස්වගත්තු විශ්වවිද්‍යාලයක් ඒක තනිකර පාරම්පරික විශ්වවිද්‍යාලයක් මිස් ගත්තත් ඉතින් ඒ යාළුකම් එතනින් ඊට පස්සේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ ශේෂ්ත්‍රේ ගොඩක් දෙනා යාළුවෝ ඉන්නවා නළු නිලියෝන් ඉඳලා ඉතින් මාත් ඇතිච ඔඩියන්ස් එක අදටත් මට ආදරය කරන පිරිස ඇති හැබැයි ආදරය කරනවා කියලා පෙන්නලා මට ඉක්‍රිදුවිත් කරන පිරිස වැඩි ඒක අපිට පොදුවේ කාටක් තියෙනවා දුරන්නේ ඒක මම දකින විදිහට එහෙම නැත්තම් ආතල්ලෙකුත් නෑ අර අපේ වචනෙන් කියනවා නම් මොකද සමහරක් වෙලාවට මම රැට ඇඳට ගිහලා ඔව් මතක් කරලා මම hina වෙනවා මම කවදාකවත් මම ඕන කෙනෙක් දන්නවා මට දාන බෑඩ් කමෙන්ට් එකක් මම Facebook එකෙන් කවදාකවත් අයින් කරන්නේ මට බෑඩ් කමෙන්ට්ස් බලන්න ගිහිල්ලා මට මාර විදිහට මන් දන්නේ අර අපි ගැටෙන ශේෂ්ත්‍රයත් එක්ක හරි අමුතු විදිහටනේ අපිව දකින්නේ ඒ දකින විදිහ සමහර කෙටි නම් වලින් මාව අඳුන්වලා මම පෝස්ට් දාලා තියෙනවා සහ කමෙන්ට් දාලා තියෙනවා මම කවදාකවත් ඒකක්වත් අයින් කරන්නේ මොකද මම මේක අයින් කරනකොට කරන්නේ මම සමාජ ජාල වෙබ් අඩවියක් තව භාවිතා කරන කෙනෙකුට කරන හැරස්මන්ට් එකක් මොකද එයාගේ ආසාව තුල එයා තව කෙනෙක් දකින්න විදිය මට ඒක නැති කරන්න බෑ කොහෙත්ම මට ඒක රිපෝට් කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ එයාම දැනিলা ඇයි ඔබ තියන් ඉන්නේ කියලා ගොඩක් ලාවට ඩිලීට් කරන වෙලාවක් තියෙනවා යාම මම කියන්නේ නෑ ඉතින් ඔයා ඒක දැන් මේ කට්ටියට පේන්නේ කට්ටිය බලනවා ඉතින් කට්ටිය මට කියනවා ඉතින් තෑන්ක්ස් මමවත් දන්නේ නැහැ මම එහෙමයි කියලා මොකද මම ගැන හොඳටම දන්නේ මගේ අම්මා සහ මම දැනට ළඟින්ම ආශ්‍රය කරන යාළුවෝ පිරිස විතරයි මම කවුද කියන එක ඒක මම හදවතට එකඟව කියනවා කට්ටිය මට අනියමාර්ථ නම් පටලවයි ඒ දේවල් කරයි මම සැරෙන්නේ නැහැ කොයිම වෙලාවකවත් මම හොරකම් කරනවා හොරකම් කරේ මිනිස්සුන්ගේ හදවත විතරයි මිනිස්සුන්ගේ හිත විතරයි ඒ දේවල් තුලින් ජීවිතේ දැක්ක මිසක් එතනින් එහාට මම මිනිස්සෙකින් අංශ මාත්‍රයක දෙයක් අරගෙන නැහැ ඒක තමයි තියෙන ලොකුම සතුට අපි බලමු දුලන් ඔබගේ මේ වචනවලම ඔබ මේ වචන භාවිතා කරන විදිය සහ ඔබ මේ සමාජ මාධ්‍යජාල ඔබ සඳහන් කරන මට නරක කමෙන්ට් එකක් දැම්මත් මම ඒක අයින් කර ඉරේස් කරන්නවත් නැහැ කියලා. ඉතින් මේ තුලම ඔබගේ විනය සහ හික්මීම තියෙනවා. මොකද ගොඩක් දෙනෙක් අද සමාජ මාධ්‍යජාලවල මේ පුංචි වචනයකට පවා රණ්ඩු ඇති කරගන්නවා පිහි ඇන ගැනීම සිදු කරගෙන ජීවිතක්ෂයට පත් කර ගැනීම මේ වගේ දේවල් කරන කාලේ ඔබ වැනි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගෙන මේ ක්ෂේත්‍රයේ ජාතික තලයේ සහ ජාත්‍යන්තර තලයේ තරණය කරපු පුද්ගලයෙක් විදිහට මේ විදිහට මනා හික්මීමකින් වැඩ කිරීම තමයි අර පොතේ පදේ දැනුමට එහාට ගියේ ඔබ ලබාගත් උපාධිය ඒක තමයි අපිට මේ වෙලාවේ සිහි වෙන්නේ ඔබ මේ විදිහට හැසිරීම සම්බන්ධයෙන්. ඉතින් පුංචි කාරණයක් අහන්නම් දුලන් වරදව හිතන්න එපා. මොකද ඔබ දැක්කාම අර අපි කඩවසම් කියන සංකල්පයේදී අපි අර 6 පැක් බලනවානේ. මේ කතා කරන මට 6 පැක් නැති නිසා මට ඒක අහන්න පුළුවන් ඔබෙන්. ඉතින් එතකොට ඔබ ගත්තාම සාමාන්‍යයෙන් අර චබි බොයි කෙනෙක්. ඉතින් ගොඩක් දෙනෙක් දුලන් අද සමාජයේ ඉන්න මේ අලංකාර විතරනේ මුළු ලෝකෙම ඉන්නවා මේ තමන්ගේ රූපේ පොඩි අඩුවක් හින්දා මානසික වැටිලා මේ ජීවිතේ මට වැඩක් නැහැ අම්මා තාත්තට බයිනවා මාව මේ විදිහට තමයි හදලා තියෙන්නේ ඒ විදිහට එහෙම කතා කරද්දී ඔබගේ පෙනුම කියලා සඳහන් කරන්නේ පුදෙක්ම මේ කැතයි කියලාවත් එහෙම කිසිම දෙයක් නෙමෙයි දුලන ඔබට සඳහන් මේ දැන් අපි කිව්වොත් මිස්ටර් වර්ල්ඩ් පැජන්ට් එකට ඔබටවත් මටවත් යන්න සුසුකම් නැහැ බාහිර සුසුකම් අපි දෙන්නට නැහැනේ ඉතින් ගොඩක් දෙනෙක් ඒ දේම බලාපොරොත්තු වෙලා ජීවිතේ දුක් වෙලා මට නෑ ගෑනලම ක්‍යාලු කරගන්න විදිහක් නැති වෙයි මට කවුරුත් කැමති නැති වෙයි කියලා මානසික වැහිලා ડિප්‍රෙෂන් හදාගෙන මේ ලෝකේ අස්තක වෙලා මුළු ගෙහෙලා ඉන්න මිනිස්සුන්ට මොනවද කියන්න තියෙන්නේ ඔබ වගේ සොඳුරු මිනිස්සු මේ විදිහට hina වෙලා ලස්සනට තව ගොඩක් මිනිස්සුන්ව උත්තේජනය කරන්න ඔවුන්ව ඒ වගේම විශේෂයෙන් මතක් කරොත් ලංකාවේ ඉන්න ලස්සන නිරූපණ ශිල්පිනියන් ඔබ සමග වැඩ කරන්නේ. ලංකාවේ ඉන්න දක්ෂම රංගන ශිල්පිනියන් ඔබ සමග වැඩ කරන්නේ. ඉතින් ඔබ කොහොමද
ඔය විදිහට ඉඳගෙන ඒ දේවල් ඔබේ ජීවිතේ ලස්සන දෙයක් කරගත්තේ කොහොමද කියන දේ ලෝකෙට වගේම ශ්‍රී ලංකාවට පණිවිඩයක් විදිහට කිව්වොත් කොහොමද කියන්නේ? පණිවිඩයක් විදිහට ඒක ඇත්තටම මේ කතා කරන්න ඕනි කියලා ගොඩක් කට්ටිය මට දැන් ඔයාගේ වචන ටික කියනකොට මට මතක් එකම කෙනා මේනකා පීරිස්. මේනකා පීරිස් මට විතර මගේ ජීවිතේ මම ගොඩක් ළඟින් ආශ්‍රය කරන කරංගන ශිල්පිනියා මේනකා සාරණිය දෙන්නම විතරම කතා කරාම මට කියන්නේ මොකද්ද දේශ ඇඟාඩු කරගන්නකො හැබතිස්සේ මට දැන් බලන්න WhatsApp එකේ ඇති මොනින්ද අප කරන්නේ ඒක හැබැයි මේක තමයි දුලන් දේශප්‍රියගේ අයිකන් එක මේක තමයි දුලන් දේශප්‍රියගේ අනන්‍යතාවය මම දන්නේ මෙතන ගිහලා මගේ රූපේ වෙනස් වුණාට පස්සේ මිනිස්සු බව කියන එක ඒ නෝනේ මගේ ප්‍රශ්නේ තමයි මේ ගොඩක් දේවල් මේ අපි කියමු කාන්තාවක් ගත්තොත් චවි කල්යාණය එහෙම නැත්නම් පිරිමියෙක් පුරුෂයෙක් ගත්තොත් මේ සික්ස් පැක් මේ දේවල් අපි දන්නවා මෑන් හන්ට් ඒ වගේ කම්පිටිෂන් එක ගන්න ඒ තියෙන ඒ වටා පිටාව මේ දේම මම කියන්නේ මේ දේම අවශ්‍ය නැතුව ඔබ සතුටින් ඉන්නවා ඒ සතුටින් ඉන්න විදිය කියන්න මොකද පුංචි දෙයක් නැතුව දුක් වෙන මිනිස්සු ඉන්න ලෝකේ ඒ මිනිස්සුන්ට කියන්න ඕනේ අපි කොහොම සතුටින් ඉන්න පුළුවන් අපිට මොන විදියටද කියලා ඒකට උත්තරය මෙහෙම දෙන්නම් මම මිනිස්සෙක් ජීවත් වෙනකොට මිනිස්සුන්ට ලැබීම් නොලැබීම් කියලා දෙකක් තියෙනවා. හැම දෙයකම දෙකක් තියෙනවනේ. ඒ ලැබීම් නොලැබීම් කියන දේවල් වලදී පළවෙනි දේ මම දකින්නේ මගේ කට පරිස්සම් නැහැ. ඒක මම අනිවාර්යෙන් පිළිගන්න ඕනේ දෙයක්. නමුත් මම කොයිම වෙලාවකවත් ඒ තුල ඉඳගෙන මට කවුරුත් මොනවද කිව්වා කියලා මං හිතන්නේ කියනවා ඇති. මට හෙන්න තාම කියලා නැහැ. නමුත් මම කොයිම වෙලාවකවත් මිනිස්සෙක්ගෙන් ඒ දේවල් ඒක මට මූලට කිව්වත් මම ඒක ඇක්සෙප්ට් කරනවා. ඔව් ඇත්ත එහෙමයි මෙහෙමයි කියලා. හැබැයි මම ඒක ක්‍රියාත්මක කරගත යුත්තේ කොතනකද කියන එක මම හිතන්න ඕනේ. මම ක්‍රියාත්මක විය යුත්තේ කොතනකද කියලා හිතන්න ඕනේ. මම මේ තත්ත්වෙන් ඉඳගෙන මම මාසෙකට එක සැරයක් මගේ ශරීරයේ තියෙන දේවල් ඒ දේවල් කොහොමද මම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙනවා ඒ දේවල් කරනවා මම ඒ මොකද දැන් වයසත් එක දැන් අවුරුදු 30ක් මම ඉන්නවා ඒ වය නැතුව වයස කියනවා හැම වෙලේම අවුරුදු 30ක් මේ ෆීල්ඩ් එකේ ඉන්න මම ජීවත් වෙලා ඉඳලා ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 14ක් විතර ඇති මම පොඩි කාලේ ඉඳන් බැලුවා ඉතින් ඒ දේවල් එක්ක මම ඒකයි මට ලැබිලා තියෙන දේ නොලැබිච්ච දේට වැඩිය ගොඩක් වැඩි වෙනද ඒ දේ අනුව මම සතුට වෙනවා මිසක් මට නොලැබිච්ච 100ට 5 ගැන මම හිතන්නේම නැහැ ඒකයි මගේ හිනාව මම විශේෂයෙන්ම හැමතිස්සෙම මට මිනිස්සුත් දැන්නන් මම හිනා වෙන එක කරන්නේ මම හිනා වෙලාම ඉන්න කෙනෙක්. ඉතින් ඒක නිසා මම හැමදේම ගොඩක් දේවල් විඳ දරා ගන්නෙ මම හිනාවේ. මට මිනිස්සේ දැන්න හොයව මට අපහාස කරා වුණා මම ඒකෙන් හිනාවෙන් උත්තරයක් දෙනවා. ඒක තමයි මම හිතන්නේ මගේ ජයග්‍රහණය පිටපස්සේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම මම හිතන්නේ මට සමාජගත කරන්න ඕන අවශ්‍ය දේ ඔබ අවසානයේ සඳහන් කළා. මොකද මේ වෙලාවේ අපේ නාලිකාව විහංග 0% අපේ YouTube නාලිකාව නරඹන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් එහෙම නැත්නම් මැචුවර්ඩ් කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔබ දුකින්ද ඉන්නේ. ඔබට ડિප්‍රෙෂන්ද? එහෙම නැත්නම් ඔබගේ තියෙන මේ මූණේ තියෙන පුංචි පිම්පල් එක ගැන දුකෙන්ද ඉන්නේ? ඔබට තියෙන කකුලේ තියෙන පුංචි ඇදේ ගැන ඔබ දුක් වෙනවද? එහෙම නැත්නම් බෙලි ෆැට් කියලා ගෑනු ළමයි ගොඩක් ජීවිතේ අතාරිනවා. ලස්සනට අඳින්න නැහැ කියලා හිතනවා. සමහර පිරිමි ළමයි චුට්ටක් මේ පපුව පැත්ත පොඩ්ඩක් මදි කියලා. එහෙම නැත්නම් උස පොඩ්ඩක් අඟලක් දෙකක් උස මදි කියලා දුක් වෙනවා. ඉතින් ඕගලන්ට අපි කියන්නේ එහෙම වෙන්න එපා. මොකද ලස්සන වෙන්න නම්, කඩවසම් වෙන්න නම්, ජීවිතේ සතුටින් ගෙවන්න ඕන නම් සහ ජීවිතේ ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යයෙන්ම ඔබට මේ සියල්ලම එක හා සමානව ලැබිය යුතු නැහැ. ඉතින් ඒකට තියෙන ටිපිකල් එක්සැම්පල් එකක් තමයි දුලාන් දේශප්‍රිය කියන්නේ. මම ඔකට පුංචි දෙයක් එකතු කරන්නම්. ඇත්තටම මිනිස්සෙගේ ජීවිතය තුළ මිනිස්සෙක් දක්වන අත්දැකීම් තුළින් මිනිස්සෙක් ජීවත් වෙන ප්‍රමාණය වැඩි වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ මිනිස්යාට තව කෙනෙක් කතාවක් කියනවා නම් මට හෝ වේවා නැත්නම් විහිං ඔයාට හෝ වේවා තව කෙනෙක් කතාවක් කියනවා නම් හොඳට කල්පනා කරලා බලලා කියන්න. ඒ දේවල් තව කෙනෙක්ට කියනවා හොඳට කල්පනා කරලා බලලා කියන්න. මොකද ඒක ස්පිල්ලක් පාපිල්ලක් ඇති මනුස්ස ජීවිතයකට ජීවිතයකින් වන්දි ගෙවන්න තියෙන අවස්ථාව වැඩි කරන. ඉතින් මම ඒකයි මම නිතරම මගේ යාළුවන්ටත් කියන්නේ සරල වචනයක්. කාගේවත් මරණ එක රමණීය කොටස්කරුවෙකු නොවන්න.
අන්න ඒක තමයි මම හැමෝටම කියන්නේ කාගේවත් මරණයක රමණීය කොටස්කරුවෙකු නොවන්න. එතකොට ඔයාලා ජීවිතේ ජය ගන්න පුළුවන් අනිවාර්යයෙන්. අනිවාර්යෙන්. ඉතින් දුලන් දේශප්‍රිය දුලන් මට ඔබව හමු වෙන පළවෙනි හමුවීම. ඉතින් දුලන් මම ඉතාමත්ම සතුටුපත් වෙනවා ඔබ වැනි සුඳුරු මිනිස්සෙක් ඒ වගේම ඔබ වැනි මේ ලෝකයේ ලස්සනට දකින පුද්ගලයෙක් සමග මගේ ටොක් ෂෝ එකකට කරන්න ලැබීම සම්බන්ධයෙන් ඔබට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඊළඟ අපේ බැටල් රවුන්ඩ්ස් යනවා මේ දේවල් වලදී මම ඔබට අනිවාර්යයෙන්ම ආරාධනා කරන්න. ඉතින් දුලන් නැවතත් ඔබට ස්තුතිවන්ත වෙන අතරම අපේ විහෙක සිරොට්පසෝ YouTube නාලිකාව නරඹන ඔයගලන් හැමෝටම ස්තුතියි. අපි තවත් ලස්සන එපිසෝඩ්ස් වලින් මේ වගේ ලස්සන වැඩසටහනකින් අපි ඔයගලන්ව නැවත හමු වෙන්න එනවා. ඔයගලන් හැමෝටම ස්තුතියි.